පාවුල්ගේ නඩුව. අපි අද දවසේ විශේෂ චරිතයක් අපි අධ්‍යයනය කරමින් සේවකයෙක් ලෙස අපේ ජීවිත තුල ස්වාමින් වහන්සේ ගෙන යන ගමනට අවශ්‍ය ශක්තිය අභියෝගය ලබන්ට යනවා. අපි ක්‍රියාපොතේ දේශනා 8ක් අපි ඉවර කළා. අවසානයේදී ඔබට මතකයි මම ඔබට කතා කළා පාවුල්තුමාගේ දෙවන සහ තුන්වන මිෂනාරි ගමන්. දැන් තව දේශනාවක් තියෙනවා ඊට පස්සුව. ක්‍රියාපොත සම්පූර්ණ කරන්න. ඒ තමයි පාවුල්ගේ නඩුව සහ රෝමයට ගිය ගමන. පාවුල්ගේ නඩුව සහ රෝමයට ගිය ගමන. අපි පෙරලා ගනිමුද 21 වෙනි පරිච්ඡේදයට. අපේ මාතෘකාව වුණා ප්‍රේරිතයන්ගේ ක්‍රියාද ශුද්ධාත්මයන්ගේ ක්‍රියාද කියලා. අද 9 වෙනි දේශනාව. දේශනාවේ මුල් කොටස අද මම කරන්න යනවා. අද දවසේ මම ඔබට කතා කරන්න යන්නේ පාවුල්තුමාගේ නඩුව. කාටද නඩු තියෙන්නේ? නෑ, දෙවියන් අසල ප්‍රශංසාව වේවා, මෙතන කාටවත් නඩු නෑ. ඔය වටපිට ඉන්න අයගෙන් නඩු තියෙන්නේ කාටද? ඒවනම් ඇති වෙන්න තිබෙනව නේද? ඒවනම් ඕන තරම් තියෙනවා. සමහරට උසාවියේ නඩු වලට වඩා අමාරුයි ඒවා. තුන්වෙනි මිෂනාරි ගමනත් එක්කම පාවුල්තුමා ඇතුල් වුණේ මහා පුදුම අමාරු ජීවිතයකටයි. මිෂනාරි ගමන් 3 ඇතුළේදීත් පාවුල්තුමා බොහෝ අමාරු ගමන් ගියා. නමුත් තුන්වෙනි මිෂනාරි ගමන අවසන් වුණාත් සමගම පාවුල්තුමා විශාල අමාරු ගමනකට ඇතුල් වුණා. එතෙන් සිට ඔහුගේ මරණය දක්වා පාවුල්තුමා ජීවත් වුණේ කවුරුන් ලෙසද? හිරකාරයෙක්. සිරකාරයෙක්. පාවුල්තුමා එතන ඉඳලා අවුරුදු 5.5ක් යන කාලයක් හිරකාරයෙක්වයි ජීවත් වුණේ. මරණය දක්වා. මෙන්න දෙවියන් වහන්සේ උදෙසා කැප වුණා වූ මිනිසෙක්. ජීවිතයේ දිනයක් නෑර, තප්පරයක් පැයක් නෑර දෙවියන් වහන්සේ උදෙසා ජීවත් වුණු මිනිසෙක්ගේ කැප වුණු ගමනක්. අද අපි මෙතන සිටගෙන සිටින්නේ ස්වාමින් වහන්සේ ඉදිරියේ එවැනි කැප වුණු මිනිසයන් සිටපු නිසායි. අද මගේ ඔබේ කැපවීම මත තමයි අනාගතේ ස්වාමීන් වහන්සේගේ සභාවේ ගමන රැඳෙන්නේ. හේතු උන්වහන්සේගේ සැලැස්ම මිනිසයා. උන්වහන්සේ මෝසෙස්ගේ කීකරුකම මත මහත් ලක්ෂ ගණනක සෙනගක් උන්වහන්සේ පොරොන්දු දේශයට ගෙනාවා. කැපවීමක් බලාපොරොත්තු වෙනවා ස්වාමින් වහන්සේ ඔබෙන් මගෙන් උන්වහන්සේගේ වැඩය කරන්නට පුළුවන් වෙන පිණිස. අපි දන්නවා මේ ලෙබනන් දේශයේ දේව සභාව උදෙසා විශාල කැපවීමක් කරන්නට යුතු යුගයක අපි සිටගෙන සිටිනවා. ඔබ දන්නවා මේ කිසිම දෙයක් අපිට ලේසි නැහැ. හේතුව පුද්ගලිකව ඔබටත් මටත් පුද්ගලික ප්‍රශ්න සහ පුද්ගලික ජීවිතයක් තිබෙන නිසා. ඔව් පාවුල්තුමාටත් ඒ ජීවිතේ තිබුණා. නමුත් දෙවියන් වහන්සේගේ ප්‍රශංසාවේ වාද මහත් ආදර්ශයක් අපිට දී තිබෙනවා පාවුල්තුමාගේ ජීවිතේ. මම පාවුල්තුමාගේ නඩුව සම්බන්ධව මේ ක්‍රියාපොතේ ඉතුරු පරිච්ඡේද මේ 3 හරහා මම ඔහුගේ චරිතය ගැන ඔබට උගන්වන්න යනවා. රෝමයට ගිය ගමන අපි අද ගන්න යන්නේ නැහැ. මේ නඩුව ගැන සලකනකොට අපි දකිනවා පාවුල්තුමා තුන්වෙනි මිෂනාරි ගමන නිම කරලා ආවේ කොහෙටද? ජෙරුසලමට. පළවෙනි දෙවෙනි මිෂනාරි ගමන් නිම කරලා ඔහු කොහෙටද ගියේ? හරුත් අහගෙන ඉඳලා තියෙනවා. මෙතන කවුරුත් තාම අහගෙන හිටපු නැති බවක් පේනවා. කොහෙටද ගියේ පළවෙනි දෙවෙනි මිෂනාරි ගමන් නිවර කළා පාවුල්තුමා? නැවත. ඔහුගේ මව් සභාව කොහෙද තිබුණේ? අන්තිෝකියේ. අන්තිෝකියේ සභාවෙන් තමයි ඔහු පිටත් වුනේ. ජෙරුසලමෙන් නෙවෙයි. ගමන් දෙකම නිම කරලා අන්තිෝකියට ගිය අතර තුන්වෙනි ගමන නිම කරලා ඔහු ආවේ කෙලින්ම ප්‍රධාන නායකයින් ළඟට. පේත්‍රස්, යොහාන්, යාකොබ් සිටපු ජෙරුසලමේ තිබුණු මහ සභාවට ආවේ. ජෙරුසලමේ තිබුණු මන්ත්‍රණ සභාව ඔහු ඉදිරියේ ඔහු සිටගත්තා. 21:17 බලන්න. 21:17 කියනවා අප යෙරුසලමට ආ කල සහෝදරයෝ සන්තෝෂයෙන් අප පිළිගත්තෝය. මොකක්ද ඊළඟට උනේ? පසුවදා පාවුල් අප සමග යාකොබ් වෙතට ගියේය. සියලු වැඩිමහල්ලෝද එහි සිටියෝය. කවුද මේ වැඩිමහල්ලෝ?
පේත්‍රස්, යොහාන්, යාකොබ්, ෆිලිප්, බර්තලමේෝ උන්වහන්සේට හිටපු ගෝලයින් පිරිස එතන සිටියා. පාවුල්තුමා ඔවුන්ව මුණ ගැස්සුණා. ඒ වගේම ඔවුන්ට පාවුල්තුමා මේ ගමන් තුනේ තිබිච්ච සාක්ෂි බෙදාගත්තා. පාවුල්තුමාව වැඩි ඇසුරු කරලා තිබුණේ නැහැ ඔවුන්. පාවුල්තුමාව වැඩියෙත් ඇසුරු කරලා තිබුණේ නැහැ ජෙරුසලමේ සිටපු මේ සභානායකයින්. ඔහු හිටිය අන්තිෝකිය සභාවේ. පාවුල් ගැන වැඩියෙන්ම දන්න මිනිසයා කවුද? බර්නබස්. මොකද ඔහුගේ නායකත්වයෙන් තමයි පාවුල්තුමා ගොඩ නැගුණේ. දැන් පාවුල් ගැන බොහෝ අය අසා තිබුණා. දැන් පාවුල් ජෙරුසලමට ඇවිල්ලා ඔවුන්ව මුණ ගැස්සුණා. මේ ජෙරුසලමට ඇවිල්ලා ඔවුන්ව මුණ ගැස්සුනේ 3 වෙනි වතාවටයි. පළවෙනි ස්ථානයේ එතන ඉඳලා ගියා. දෙවෙනි ස්ථානයේදී මතකද? නියගයක් මොහොතේදී බඩු අරගෙන ආවා. තවත් අවස්ථාවකදී දෙවනි මිෂනාරි ගමන නිම කරලා ජෙරුසලමට ගිහිල්ලා වැඩිමහල්ලන් හම්බෙලා පිටත් වුණ අන්තිෝකියට. දැන් ආයේ 4 වෙනි වතාවේදී පාවුල්තුමා ජෙරුසලමෙන් 3 වෙනි මිෂනාරි ගමන නිම කරනවා. පාවුල්තුමා ලෝකයේ වටේ ගියේ සුභාරංචිය අරගෙනයි. වෙන කිසිම ඔහුට බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. සුභ ආරංචිය වෙනුවෙනුයි. මතක තියාගන්න මගේ සහෝදරනි සහෝදරීනි. ස්වාමින් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන ජීවිතයක්, කැප වුණු ජීවිතයක්, වෙන් වුණු ජීවිතයක්. පාවුල්තුමා රැකියාවක් කරා යම් අවස්ථාවලදී ඔහුට මුදල් අවශ්‍ය වෙලාවේදී. නමුත් ඔහුගේ ජීවත් වීමේ අරමුණ ස්වාමින් වහන්සේගේ වචනය දේශනා කිරීමයි. අපේ ජීවත් වීමේ අරමුණ කුමක් විය යුතුද? සමහර අයගේ ජීවත් වීමේ අරමුණ රැකියාව කිරීමයි. රැකියාව කරන්න ඕන ජීවත් වෙන්න ඕන නිසා. නමුත් ජීවත් වීමේ අරමුණ රැකියාව කිරීම නොවේයි. මගේ ජීවත් වීම කා උදෙසාද? දෙවියන් වහන්සේ උදෙසා. මෙන්න එවැනි ජීවිතයක ආදර්ශයක් නොවේද මෙතන තියෙන්නේ? අපි දකිනවා යෙරුසලම සිටපු මන්ත්‍රණ සභාවේ සිටපු වැඩිමහල්ලන් ඔහුගේ සාක්ෂි අසලා සන්තෝෂ වුණා. 21:20 බලන්න. ඔහු ඒ අසා දෙවියන් වහන්සේට ප්‍රශංසා කළෝය. හලෙලුයා. පාවුල්ගේ ජීවිතයේ සාක්ෂි අහලා වැඩිමහල්ලන් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. දෙවියන් වහන්සේට ස්තුති වේවා. කොපමණ බලවත් දාසෙක්ව ඔවුන්ට ලැබුණාද කියන වගේ ඔවුන්ට දැනුණා. ඉන්න අනතුරුව අපි එන්න යනවා එතනින් එහාට. පියවරෙන් පියවරට කාරණා සිද්ධ වුණේ කෙසේද කියන වගේ. පාවුල්ගේ ජීවිත කතාවේ තවත් එක පියවරක් පාවුල්ගේ නඩුව සම්බන්ධවයි දැන් අපි කතා කරන්න යන්නේ. ඒ අතර මගේ පළවෙනි කාරණය තමයි වැඩිමහල්ලන්ගේ අවවාදවලට කීකරු පාවුල්තුමා. පාවුල්තුමා මෙපමණ බලවත් සේවයක් කරලා මෙපමණ ගිනිමෙන් පාවිච්චි වුණු පාවුල්තුමා කොයි හරි රටක තමුන්ගේ සභාව හදාගෙන සෙටල් වුණාද? නැහැ. සමහරට මට හිතෙනවා මම මේ ගමන ගියා නම් හොඳ සෙනගක් දැකපු ස්ථානේ ලොකු සභාවක් දාගෙන මෙතන හොඳයි කියලා ඉන්න තිබුණා කියලා. පාවුල්තුමා නැවත එනවා තමුන්ගේ නායකයින් ළඟට. ආව විතරක් නෙමෙයි. ඔවුන්ගේ ආඥාවට කීකරුණා වචනයක් කතා නොකර. මේ සනේ ප්‍රශ්නයක් තිබුණා. පාවුල්තුමා ආසියාවේ යුරෝපයේ බොහෝ ස්ථානවල බලවත් බලපෑමක් ඇති කරපු නිසා ඒ හැම දේශයකම සිටපු යුදෙව්වරුන් පාවුල්තුමාට විරුද්ධව හැම අවස්ථාවකම නැගිට අපි දැක්කා. ජෙරුසලමේ වුන් ප්‍රසිද්ධියක් ඇති කරලා තිබ්බා. මෙන්න පාවුල් කියන මේ මිනිසයා අපගේ ව්‍යවස්ථාවට, මෝසස්ගේ ව්‍යවස්ථාවටත්, අපගේ දහමටත්, අපගේ චාරිත්‍රවලටත් විරුද්ධව කතා කරලා ඒවා අනිත් පැත්ත පෙරලනවා කියලා. ඒ බව වැඩිමහල්ලන් දැනගෙන හිටපු ඉඳා වැඩිමහල්ලන් ඒ වෙනුවෙන් උපදෙසක් දෙනවා පාවුල්ට. හේතුව දැන් පාවුල් කොහෙද ඉන්නේ? ජෙරුසලමේ. දැන් වැඩිමහල්ලන් දන්නවා දැන් තමයි අප පීඩාවට පත්වෙන්න යන අවස්ථාව. වැඩිමහල්ලන් ඒ නිසා යම් අවවාදයක් දෙනවා පාවුල්ට. මොකද්ද? පාවුල්ට යම් ජුදෙව් චාරිත්‍රයකට සහභාගී වීමට දේවමාලිගාවට යන්න උපදෙස් දෙනවා. බාරයක් ඔප්පු කරන්න. ඔබ බාර වෙලා තියෙනවද? බාර ඔප්පු කරලා තියෙනවද? පරණ කිවිසුමේ බාර තිබෙනවා. අලුත් කිවිසුමේ අපි බාර වෙන්නේ නැහැ. බාර වෙන්නයි බාර ඔප්පු කරන්නයි අපි යන්නේ. හේතුව අපිට වෙන්න පුළුවන් ලොකුම බාරය වෙලා ඉවරයි. මොකද්ද? ජීවිතය. ඔබේ ජීවිතෙන් බාරයක් වෙලාද තියෙන දෙවියන් වහන්සේට? ඔව් අපි ගැලවීම ලබනවා කියන්නේ අපේ ජීවිතෙන් බාරයක් වෙන එකයි. එතෙන් පටන් අපි තීරණය කරනවා පව් නොකර
ජීවත් වෙන්න, ස්වාමීන් වහන්සේ තුල ගමන් කරන්න. මේක අපේ ජීවිත භාරයක්. තව ඊට වඩා භාරයක් වෙන්න තියනවද? නැහැ. ඒ නිසා වෙන කිසි භාරයක් වෙන්න යන්න එපා. අපි වෙන්න පුළුවන් උපරිම භාරය වෙලා තිබෙන්නේ. අනිත් දේවල් වලින් සේවය කරන්න. ඔබේ දසයෙන් කොටසෙන් මුදලින්ද, ශ්‍රමයෙන්ද, වස්තුවෙන්ද, හැකියාවලින්ද සේවය කරන්න. ඔබට බාර වෙන්න දෙයක් නැහැ. නමුත් යුදෙව්වන්ට තිබුණා දෙවියන් වහන්සේ ඉදිරියේ බාර වෙන අවස්ථා. ඒක පරණ ගිවිසුමේ ව්‍යවස්ථාවෙන් එන දෙයක්. ඒතර මේ අවස්ථාව සභාව තිබුණේ ව්‍යවස්ථාවයි අනුග්‍රහයයි අතර තිබෙන කාලය. ඔවුන් මේ කාලවලදී තමයි මේ දෙක බේරුම් කරමින් සිටියේ. අපි මොනවටද ව්‍යවස්ථාවේ යටත් වෙන්න ඕන, මොන චාරිත්‍රද අපි එකතු කරගන්න ඕන, මොන චාරිත්‍රද අපි අතහරින්න ඕන කියන යුගයක බේරුම් කරගන්න යුගයක වුන් සිටියා. ඒ නිසා සමහර චාරිත්‍ර වුන් යේසුස් වහන්සේ අදාහගත්ත පසුත් යම් කාලයක් යනතුරු සමහර දේවල් අනුගමනය කෙරුවා. පසුව ඒ දේවල් එහෙම්මම යටපත් වෙලා ගියා. දැන් මේ මොහොත වන විටදී යම් බාරයක් වුණු මිනිස්සෙයින් කීප දෙනෙක් එකතු කරගෙන ගිහිල්ලා ඒ අය වෙනුවෙන් ගෙවන්න ඕන මිලය ගෙවලා ඒ බාරය ඔප්පු කරන්න. පාවුල් තුමාට කිව්වා නුඹ මෙන්න මේ දෙයට දැන් එකතු වෙන්න අවශ්‍යයි. මොකද නුඹට විරුද්ධව බොරු චෝදනාවක් තියෙනවා. ඒ චෝදනාව සැබෑ නොවේ යයි මිනිස්සු මේක දකින මිනිස්සු නුඹව දකින මිනිස්සු තේරුම් ගන්නවා. නුඹ දේවමාලිගාවට විරුද්ධව කතා කරන්නේ නැහැ. යුදෙව් චාරිත්‍රයට විරුද්ධව කතා කරන්නේ. ඒකට අප එකගයි කියන එක ඔවුන් අවබෝධ කරගනීවි කියලා ඔහුට කියනවා. නුඹ ප්‍රඥාවෙන් යුක්තව මේ වෙලාවේ තියෙන හොඳම දේ තමයි මේ බාරය ඔප්පු කරන්න දේවමාලිගාවට ඇතුල් වෙන්න. ඔබට තේරුණාද? මේ පළවෙනි කාරණාවේ පාඩම තමයි නායකයින්ට කීකරු වීම පිළිබඳ පාවුල්ගේ ආදර්ශය. නායකයින්ට කීකරු වීම පිළිබඳ පාවුල්ගේ ආදර්ශය. නායකයින්ට කීකරු වීම පිළිබඳ පාවුල්තුමා අපිට හොඳ ආදර්ශයක් දී තිබෙනවා. ඔබට තේරුණාද? හේබ්‍රය පොතේ 13:17 කතා කරලා කියනවා නේද? අපේ වැඩිමහල්ලන්ට කීකරු වෙන්න කියලා. නුඹලාගේ ප්‍රධානියු ගණන් දෙන්න සිටින්නන් මෙන් නුඹලාගේ ආත්ම ගැන රැක බලා සිටි. ඔවුන් සුසුල්ලමුන් එක කරොත් නුඹලාට අලාභ වෙන බැවින් සුසුම්ලමින් නොවේ. ප්‍රීතියෙන් එක කරන්න එයට කීකරු වෙන්න. දැන් පාවුල්තුමා තමුන්ගේ වැඩිමහල්ලන්ට කීකරු වෙන අවස්ථාවක්. මතක තබාගන්න සේවයේ ප්‍රධානම දෙයක් තමයි ස්වාමින් වහන්සේ පත් කරනු ලැබූ තමුන්ගේ ආත්මික නායකත්වයට කීකරුකම දැක්වීම. පාවුල්තුමාට මෙතන කතා කරන්න තිබුණා මේක යුදෙව් චාරිත්‍රයක්. අපි මේක කර යුතු නැහැ. මේක දැන් අපිට අදාළ නැහැ. ඔව් ඇත්තට අදාළ නැහැ. නමුත් ඔහු තමුන්ගේ ආත්මික වැඩිහිටියන්ට කීකරු වෙමින් ඔහු ප්‍රඥාවෙන් යුක්තව දුන්නු විසඳුමට ඔහු යටත් වුණා. තේරුණාද? පාවුල්තුමා එක කරා. වැඩිමහල්ලන්ගේ අවවාදයට කීකරු වුණු පාවුල්තුමා. දෙවෙනි කාරණාව යුදෙව්වරුන් අතට අසුණු පාවුල්තුමා ගැන කතා කරමු. යුදෙව්වරුන් අතට අසුණු පාවුල්තුමා. දැන් අපි දකිනවා 21 ඉඳලා යුදෙව්වරුන් අතර පාවුල්තුමා අසු වෙනවා. ඒ දවස් 7 සම්පූර්ණ වන්ට ලං වූ කල ආසියාවෙන් ආවා වූ යුදෙව්වරු දේවමාලිගාවේ ඔහු දැක මුළු සමූහයා කලබා ඔහු පිටත් වෙලා ඊශ්‍රායෙල් මිනිස්සෙනි උපකාර කරපල්ලා සෙනගටද ව්‍යවස්ථාවටද මේ ස්ථානයටද විරුද්ධව සියලු තැන්වල සියල්ලන්ට උගන්වන්නා වූ මිනිසයා මොහුය එපමණකුත් නොව ග්‍රීක්වරුන්ද දේවමාලිගාවට කැඳවාගෙන විත් ඔහු මේ ස්ථානය අපවිත්‍ර කළෝයයි මොරගසා කීවෝය. දැන් බලන්න මේ ශුද්ධ ස්ථානය අපවිත්‍ර කරා කියලා මොරගසා කියනවා. දැන් මොකද සිදු වුනේ? දවස් 7ක චාරිත්‍රයක් තිබුණා. දවස් 7 නිම වෙන්න ලං වුණාම ආසියාවෙන් ආපු යුදෙව්වරුන්ට පාවුල්තුමා ඇස ගැටුණා. ඔවුන් දැක්ක පාවුල් දැන් ඉන්නවා දේවමාලිගාවේ. මොකද ආසියාවේ සිටම යුදෙව්වරුන් පාවුල්තුමාව හැම ස්ථානයකදීම මරන්න හැව්වා. ව්‍යවස්ථාවට විරුද්ධව කතා කරනවා කියලා. මොකද ඔවුන්ට යේසුස් වහන්සේ ලබ්ධියක්ව තිබුණා. ලබ්ධියක් කියන්නේ මිත්‍යාවක්ව තිබුණා ඔවුන්ට යේසුස් වහන්සේගේ මාර්ගය. නාසරීයන්ගේ ක්‍රමය නැත්නම් නාසරීයෝ කියන නම වුන් දමා තිබ්බයි වෙනකොට සභාව කියලා කිව්වේ නෑ ඒ වෙනකොට. කිතුනුව කියලා කිව්වේ නෑ මුල් කාලේදී. මුලින්ම කිව්වේ නාසරීයෝ. නාසරියන්ගේ මිත්‍යාව කියලා යෝන් හැඳුන්වේ. ඕක කියනවා මේ නාසරීයන්ගේ මිත්‍යාව දේශනා කරන පාවුල් කොහමද දේවමාලිගාවේ ඉන්නේ? විශාල කැළඹිල්ලක් ඇති කරා දේවමාලිගාවේ.
ඒකේ ප්‍රතිඵලයක් හැටියට යුදෙව්වරු මාලිගාවට එකතු වෙලා දේව මාලිගාව ඇතුලේ පාවුල්ට පහර දුන්නා. පාවුල මරන්න හැදුවා. ඒ වෙලාවේ වුන් පාර දුන්නේ පාවුල මරන්න දේව මාලිගාව ඇතුලේදී. නමුත් සමුදාවේ අධිපතියා පාවුල මුදා ගන්නවා. මේ කාරංචි වහාම හමුදාපති 100කට මුලාදෑනීන් එකතු කරගෙන විශාල සේනාවක් එකතු කරගෙන දුවගෙන දේව මාලිගාවට ගිහිල්ලා පාවුල්තුමාව තමුම්බාරයට ගන්නවා. අරගෙන පළවෙනි දේ තමයි බයිබලේ කියනවා 21:33 කියනවා පාවුල්තුමාව දම්වැල් දෙකකින් බඳිනවා. ඒ බැඳලත් පාවුල්තුමාව වුන්ට අරගෙන යන්න බැරුව ගියා. ඉපමණ සෙනග 21:35-36 කියනවා පාවුල් එහි තිබුණු පඩිපෙළ පිටට පැමිණි කලහ සමූහයාගේ බලහත්කාරය නිසා හේවායන් විසින් ඔහු උසුලාගෙන යන්නට සිදුවේ. හේවායෝ කරේ තියාගෙන තමයි පාවුල්තුමාව අරන් ගියේ. හමුදාවේ අධිපතියට දැන් ලොකු ප්‍රහෙලිකාවක්. ඔහු දන්නේ මේ මිනිහා කවුද කියලා. ඔහු රෝමෙක්. මේ පළාත මේ ලෙබනනේ ඇතුළුව මේ මුළු කලාපය මේ යුගයේදී පාලනය කරේ රෝමයෙන්. හමුදාපතියා දන්නේ නැහැ කවුද මේ කියලා. හමුදාපතියා ලොකු සැකයක් ඇති කරගත්තා. මේ මිනිහා මෙච්චර බරපතල ලෙස මොහුට චෝදනා කළා මරන්න හදන්නේ. ඔහු ලොකු වරදක් කරලා. ඒ නිසා ඔහුට අදහසක් තිබ්බා. ඔහු හිතුවා යම් කෙනෙක් හැටියට ඔහුව. කවුරු හැටියටද ඔහු හිතුවේ? 21:30ට අපිට කතා කරනවා. එසේනම් මේ දවස්වලට පළමුවෙන් කැරලි ගස්වා මිනි මරන්නන් 4000ක් වනයේට ගෙන ගියා වූ මිසරයා නුඹ නොවේදයි ඇසුවේය. ඔහු හිතුවේ කවුරු කියලාද? මේ වෙනකොට විශාල භයංකර ත්‍රස්තවාදියෙක් බිහි වෙලා තිබ්බා. ත්‍රස්තවාදී නායකයෙක්. ඔහු මිසරෙක්. ඉජිප්තුවෙන්. ඔහු හේවායන් 4000ක් වනේ රහසින් පුරුදු කරනවා රෝමානුවන්ට විරුද්ධව සටන් කරන්න. දැන් මේ සොල්දාදුවා හිතනවා මේ පාවුල්තුමා අර මිසරේ ත්‍රස්තවාදියා කියලා. නුඹ නෙමෙයිද අර මිනිහා? අර ත්‍රස්තවාදියා. පාවුල්තුමා ගැන ඔහු සිතපු ආකාරය. ඇයි හේතුව? ත්‍රස්තවාදියෙකුට සලකන විදිහටයි ජිදෙව්වරුන් පාවුල්තුමාට ඒ ස්ථානේ සැලකුවේ. ඔවුන්ට හිතා ගන්න බෑ මෙපමණ කැරැල්ලක් මෙපමණ විදියේ. ඔහු කියනවා මම ඔහු නොවේයි. මම කවුද කියලා ඔහු හඳුන්වලා දෙනවා ඒ ස්ථානේ. මේ බලන්න යුදෙව්වරුන් අතට අසුණු පාවුල්තුමා. අපිට පාඩමක් තියෙනවා මගේ සහෝදර සහෝදරිය. පීඩාව ඕනෑම මොහොතක උන්වහන්සේගේ දරුවාට පැමිණෙන්න පුළුවන්. පීඩාව ඕනෑම මොහොතක. හිතා ගන්න බැරි ලෙස. අපි කල්පනා කරනවා කිතුරුන්ට පීඩා එනකොට ඔවුන් මිනිස්සුયો කියන එකවත් ඔවුන්ට නොපෙනුනාද? ඔවුන්ගේ ජීවිතවල කිසි වරදක් නැහැ. ඔවුන් මත්පැන් බොන්නේ නැහැ. ඔවුන් ගහගන්නේ නැහැ. නමුත් කිතුණු නාමයට මිනි මරුවන්ට සලකන්නා හා සමානව ලෝකයා කිතුණුවන්ට සලකනවා. බලන්න මේකේ වෙනස. ඒතර අපිට පැහැදිලිව පේනවා මේක යක්ෂයාගේ කාරණයක් කියලා. ඔබට තේරෙනව නේද? මේක යක්ෂයාගේ කාරණයක්. දැන් බලන්න අපිට පීඩාව ඕනම මොහොතක එන්න පුළුවන්. යාකොබ් 2:3 කතා කරනවා පීඩාව ගැන. පුදුම වෙන්න එපා අනේකාකාර පීඩා නුඹලාට පැමිණෙන විට. පුදුම වෙන්න එපා. ඔබ ලෑස්තිද පීඩාවට? මේ රටේ නම් සමහර විට පීඩාව ඔබට ලැබෙන්නේ නැහැ. හේතුව මේ රටේ මිනිස්සු මධ්‍යස්තව ඕනම කෙනෙක්ගේ ඕනම නිදහස් නමස්කාරයකට ආගමකට ඉඩ හරිනවා. නමුත් ඔබ දන්නවා සමහර ස්ථානවල සමහර රාජ්‍යයන්වල සමහර ගම්වල ස්වාමීන් වහන්සේගේ සාක්ෂිය ප්‍රකාශ කරපු වහාම මරණයට උනත් මුහුණ දෙන්නට ඉඩ තියෙනවා. අහගන්න හොඳට. පීඩාව ඕනම මොහොතක එන්න පුළුවන්. යුදෙව්වරුන් අතටපත් වුණු සාවුල් ගැන මම ඔබට කතා කරේ. ඊළඟ කාරණය තුන්වෙනුවට පාවුල්තුමාගේ කතාව. දැන් මුලාදෑනියා මේක ඇසුවට පස්සේ මුලාදෑනියාගෙන් පාවුල්තුමා අවසරයක් ඉල්ලනවා. 21:40. ඔහු අවසර දුන් කල පාවුල්තුමා කියනවා මට අවසර දෙන්න කියලා. 39 කියනවා. නමුත් පාවුල් මම නම් කීර්තිමත් නුවරක් වූ කිලිකියේ තාර්සස් හි යුදෙව්වෙක්ය. සෙනකට කතා කරන්නට මට අවසර දෙන මෙන් ඔබගෙන් ඉල්ලමි කීවේය. ඔහු කියනවා මම මේ ත්‍රස්තවාදියා නෙවෙයි. මම තාර්සසි යුදෙව්වෙක්. මට සෙනකට කතා කරන්න ඕන. මුලාදෑනියා ඔහුට අවස්ථාව දෙනවා සෙනකට කතා කරන්න. ඔහු සෙනකට කතා කරන්න යනවා. පාවුල්තුමාගේ කතාව පටන් ගන්නවා 40 ඉඳලා පාවුල්තුමාගේ කතාව සෙනකට කතා කරනවා. දෙවියන් වහන්සේ මේ අවස්ථාව ලබා දුන්නේ උන්වහන්සේගේ වචනය සෙනකට කතා කරන පිණිසයි. මෙසේ නොවෙන්න ඒ සෙනග පාවුල්ගේ හඬ අසනවද? නැහැ.
පාවුල්තුමා සෙනගට කතා කරන්න පටන් ගත්ත අවසරය ලැබුවා. පාවුල්තුමා හරි ප්‍රඥාවන්තයි. බයිබලයේ කියනවා පාවුල්තුමා හේබ්‍රෙව් භාෂාවෙන් කතා කරන්න පටන් ගත්තා. පාවුල්තුමාට ග්‍රීකුත් පුළුවන්. මොකද පාවුල්තුමා රෝමෙක්. දැන් පාවුල්තුමා හේබ්‍රෙව් භාෂාවෙන් කතා කරපු වහාම බයිබලයේ කියනවා සෙනග නිශ්ශබ්ද වුණා. කවුද මේ මිනිහා හේබ්‍රෙව් වලින් කතා කරන්නේ? සෙනග නිශ්ශබ්ද වුණා. පාවුල්තුමා සමහර ප්‍රඥාවේ ආයුධ පාවිච්චි කරා සෙනගව නිශ්ශබ්ද කරන්න. සෙනගට හිතන්න යමක් දෙන්න. මෙන්න පාවුල්තුමා. ඔහු පළවෙනියෙන් කතා කරන ඒ පරිච්ඡේදයේ ඔහු කෙසේද ව්‍යවස්ථාව තුල විශ්වාසවන්තව ගමන් කළේ. පාවුල්තුමාගේ ජීවිතයේ ව්‍යවස්ථාව යටතේ ගමන් කරන කාලයේදීත් කාටවත් පාවුල්තුමා ඉඩක් තියලා තිබුණේ නැහැ පාවුල්තුමාට ඇඟිල්ල දික් කරන්න. ඔහු ව්‍යවස්ථාවට අනුව හරියට ව්‍යවස්ථාව ඉෂ්ට කෙරුවා. මේ පාවුල්. ඊළඟට ඒ වගේම ඔහු ඊළඟට ඔහුගේ කතාවේ කියනවා ඔහු කිතුණු සභාවට කෙසේද පීඩා කළේ කියලා. ඔහු කිව්වා මට තිබිච්ච ජ්වලිතකම නිසා මම කිතුණු සභාවට පීඩා කළා. ඊළඟට ඔහුගේ කතාවේ ඔහු ගත්ත මාතෘකාව තමයි දමස්කයට ගිය ගමන ගැන. පාවුල්තුමාට හැම මොහොතෙදිම පාවුල්තුමාගේ කටේ තිබිච්ච සාක්ෂියේ ප්‍රධානම වචනේ තමයි දමස්කයට ගිය ගමන. මතක නේද දමස්කයට ගිය ගමන? මේ අල්ලපු රට සිරියාවේ දමස්කයට තමයි. දමස්කස් වලට යන අතරතුරේදී පාවුල්තුමා යේසුස් වහන්සේ දැකපු හැටි කතා කළා. යේසුස් වහන්සේ කතා කරපු වචන කතා කෙරුවා. ඊළඟට ශුද්ධාත්මයන් වහන්සේ ඔහුට කතා කරපු හැටි, උපකාර කරපු හැටි, ඒ වගේම අනනියස් නම් මිනිස්සු ඇවිල්ලා ඔහුගේ අන්ධකමේදී ඔහුට අත තියලා යාඥා කරලා ඔහුගේ පෙනීම ලැබපු හැටි ඔහු කතා කෙරුවා. ඔහු ඊළඟට පෙන්නුවා මම අසපු දැකපු කාරණා පිළිබඳව මට සාක්ෂිකාරයෙක් නොවී ඉන්න බෑ. ඔහු කියනවා මම අසපු දැකපු දේවල් ගැන ස්වාමීන් වහන්සේ මට කිව්වා මේක සාක්ෂි දෙන්න කියලා. මම දර්ශනයෙන් දැකපු යේසුස් වහන්සේ මට කිව්වා මේ සාක්ෂිය ප්‍රකාශ කරන්න කියලා. ඔහු ගැන කතා කරනවා. මොකන්ද මෙතනින් අපිට තියෙන පාඩම? මතක තබා ගන්න. ඔබ එක් එක්කෙනාට මට පුද්ගලික සාක්ෂියක් තියෙන්න අවශ්‍යයි. මිනිසුන්ට කතා කරන්න. ඔබ කාගේ සාක්ෂියද අරගෙන යන්නේ? ඔව් අපි යේසුස් වහන්සේගේ සාක්ෂිය අරගෙන යනවා. ඔබේ ජීවිතෙන් ඔබට සාක්ෂියක් තිබෙනවද කියන්නට? මේක හරි වැදගත්. සමහර අය සුභාරංචි සේවයට යනවා. සමහර අය අම්මයට සුභාරංචි කතා කරන ඕකේ බයිබලයේ තියා තිබෙන යේසුස් වහන්සේගේ පණිවිඩය ඔබ කතා කරන අතරතුරේදී ඔබට තිබෙනවද යමක් ඔබේ ජීවිතයෙන් ගෙනෙන්න මෙන්න මගේ ජීවිත සාක්ෂිය කියලා. එදා පාවුල්ට තිබුණා ජීවිත සාක්ෂියක්. පාවුල්ට තිබුණා අත්දැකීමක්. ඔබට තිබෙන අත්දැකීම මොකක්ද යේසුස් වහන්සේ තුල? ඔබ ගැලවීම ලබන මොහොතේදී ඔබ ගමන් කරපු අත්දැකීම මොකක්ද? ඔබට ඉස්සේ අත්දැකීමක් තිබෙනවද? එහෙම අත්දැකීමක් නැත්නම් ස්වාමීන් වහන්සේට කියන්න ස්වාමිනී මට අවශ්‍යයි කිතුණු ජීවිතේ මගේ ගැලවීම තුල අත්දැකීමක් අනිත් අයට කතා කරන්න. මගේ ජීවිතේ මම අත්දැකීමක් ලැබුවා මම යේසුස් වහන්සේ වදාහ ගන්න මොහොතේදී. මගේ ජීවිතය පරිවර්තනය වෙච්ච ආකාරයේ අත්දැකීම මගේ ජීවිතය තුල තිබෙනවා. ඒක පරිවර්තනය වෙච්ච අත්දැකීම මම අනිත් අයට කතා කරනවා. එයාගේ ජීවිතවල බලපෑමක් ඇති වෙන්න. ඔබේ ජීවිතේ පරිවර්තනය වුණු අත්දැකීමක් ඔබට තියෙනවද? එහෙම නැත්නම් ඔබ පොඩ්ඩක් නවතින්න. නැවතිලා දැන් ස්වාමීන් වහන්සේ ඉදිරියේ දනගසලා ස්වාමීන් වහන්සේට අතොසෝලා නැවත ඔබේ ගැලවීම අලුත් කරගන්න. නැවත ස්වාමීන් වහන්සේ කියන ස්වාමිනී මගේ ගැලවීම නැවත අලුත් කරලා මට ඔබ වහන්සේ ගිනිමය අත්දැකීමක් දෙන්න. ඒ නිසා ඔබ යම් අත්දැකීමකට ඔබේ ජීවිතය ඇතුල් වෙන්න අවශ්‍යයි. පාවුල්තුමාට තිබ්බ අත්දැකීමක් කොහේ යන ගමනද? දමස්කයට යන ගමනේ ලැබපු අත්දැකීමක්. ඔබේ ජීවිතේත් ස්වාමීන් වහන්සේ දෙන්න යනවා මෙවැනි අත්දැකීමක්. මෙන්න ඒ ස්ථානයේ කාරණාව. හතර වෙනුවට පාවුල්තුමා තම අයිතිවාසිකම් ගැන නිර්භීතව කතා කළා. මේ පීඩාව මැද්දෙත් පාවුල්තුමා තමුන්ට තිබිච්ච වරප්‍රසාද තුල ලැබපු අයිතිවාසිකම් සම්බන්ධව ඔහු කෙලින් හිටගත්තා. දෙකට නැවුන්නේ නැහැ. දුර්වල වුණේ නැහැ. බැගෑපත් උනේ නැහැ. අනේ අයියෝ මාව බේරගන්න කිව්වේ නැහැ. ඔහුට මොනවද තිබුණේ? ලෝකේ මට්ටමින් අයිතිවාසිකම්. ඔහුට මොකද්ද තිබුණේ ලෝකේ මට්ටමින් ඔහුට අනන්‍යතාවය? ඔහු ඒකේ හිටගත්තා. මොකද්ද සිද්ධ වුනේ? බයිබලයේ කියනවා හමුදාවේ අධිපතියා ඊළඟට දැන් ඔහුව බේරගන්නම බෑ. මිනිස්සුම සතුටු කරන්න එපා. මිනිස්සුම සතුටු කරන්න ඕනාවට ඔහුට කසෙන් තලලා දඬුවම් කරන්න අන කරනවා. කසෙන් තලන්න අන කරනවා. කසෙන් තලන්න අන කරන්න තලන පිණිස ඔහුව බැඳින්න අන කරනවා. බයිබලයේ කියනවා ඔහුව පටි දෙකකින් බැඳා. පටි වලින් බඳා. ඒ කතා කරන්නේ 22 වෙනි පරිච්ඡේදයේ. පාවුල්තුමා කටාරිනවා ඒ වෙලාවේ. පාවුල්තුමා කටාරලා කියනවා කාරණා කීපයක්.
මම රෝමෙක්ව නුඹලා තලණ්ඩ පටි වලින් බඳිනවද? ඇයි හේතුව? තාම නඩුව අහලා නැහැ. නඩුව අහන්න ඉස්සෙල්ලා නුඹලා රෝමෙක්ව පටි වලින් බඳිනවා, කසෙන් තලණ්ඩ යනවා. නුඹලාට මොකක්ද ඒක කරන්න තියෙන අයිතිය? ඔබ දන්නවද? අධිපතියා අසරණ වුණා. අධිපතියා අසරණ වුණා. මේක තියෙන 22 17 ඉඳලා 29 වෙනකන් සිද්ධිය තියෙන්නේ. අධිපතියා බය වුණා. කවුද අධිපතියා? හමුදාපති බය වුණා. හේතුව ඇයි? ඔහු රෝමේක්ව දැන් බැඳලා කසෙන් තලන්න නියම කරලා නඩුව අහන්නේ නැතුව. පාවුල්තුමා නිර්භීතයි. පාවුල්තුමා කසෙන් තලන්න එක උනත් බාර ගන්න තරම් හයියයි. නමුත් ඔහු කියනවා මම රෝමේක්. නුඹලාට පුළුවන් ද නුඹලාගේ නීතිය වෙනස් කරන්න? මතක තියාගන්න. මෙතනත් අපිට පාඩමක් තියෙනවා. නිර්භීත වෙන්න ඕන. අපිට තියෙන අයිතිවාසිකම අපි ප්‍රකාශ කරන්න ඕන. ශ්‍රී ලංකාවේ අපි සුභාරංචිය ප්‍රකාශ කරනකොට අපිට තියෙන අයිතිය ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක්. එහෙනම් අපි ඒක කියාපාන්න ඕන. එහෙම නේද? ඒ නිසා ශ්‍රී ලංකා සභාව කියන මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. ඕනම කෙනෙකුට අපිට වචනය කතා කරන්න පුළුවන්. ඒ නිසා ඔබ දන්නවා පහුගිය කාලේ යම් අය උත්සාහ කරා පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කරවා ගන්න. අපි හින්දා අපිව බාධාවට පත් කරන්න මොකද්ද? ආගම ප්‍රචාරණය කරන්න බෑ, හරවා ගන්න බෑ. කැමැත්තෙන් එන්න බලුවන්. ඒක සම්මත වුණා නම් මේ වෙනකොට ලංකාවේ ඉන්න බොහෝ කිතුණුවන් හිරගෙදර තපින්න තිබ්බ බොහෝ කල්. හේතුව ඇයි? සුභාරංචි කාට හරි දේශනා කරොත් ඔවුන් කම්ප්ලේන් එකක් දානවා ආගමට හරවා ගැනීමට තත් කරපු වරද. හිර දඬුවම් දෙන්න. ඒක සම්මත කරවා ගන්න බැරුව ගියා. ඒක විසිවෙවි ගියා. දෙවනසේකට ඉඩ දියන්නේ නැහැ. අපි අපේ අයිතිවාසිකම් ප්‍රකාශ කරන්න ඕන. අපිට මේ රටේ නම් ඉන්නේ අපිට මේ රටේ මොනවා ගැනද අපිට අයිතියක් තිබෙන්නේ? අපිට නීතියෙන් රීතියෙන් තිබෙන රෙගුලාසි තියෙනවා නම් අපේ ප්‍රයෝජනයට අපි ඒක පාවිච්චි කරන්න ඕන. තේරුණාද? අපි අසරණ වෙලා අපි පැත්තකට වෙලා බිය ගැන්විලා ඉන්න බෑ. පාවුල්තුමා කියනවා මම රෝමෙක්. නුඹට අයිතියක් තියනවද? මට තලන්න නඩුව අහන්න නැතුව හමුදාපතියා වියවුල් වුණා. මේ කාරණාවේ හපු වෙලාවේ මතක තියාගන්න. ස්වාමින් වහන්සේ ඔබව මාව පාවිච්චි කරන්න යනවා. ලොකු පොටුවල ඉන්න මිනිස්සුම වියවුල් කරන්න. විශ්වාස කරන්න. ඔබ ඒකට කුඩා වැඩිද? කොහෙත්ම ඔබ ඒකට කුඩා වැඩි නෑ. කුඩා වැඩි නෑ. දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේ මහත් දේ කරනවා. අපි කවුද කියන එක අපි අවබෝධ කරගන්න ඕන. මම කවුද? මට මතකයි මම කුවේට් එකට ඇතුල් වෙලා එහි සේවය කරන්න පටන් ගත්තට පස්සේ කිතුණු සභාව කිතුණු සංවිධානයක් තිබුණා දෙකට බෙදිලා. එකකට එකක් නඩු කියා ගන්නවා. සංවිධාන දෙකක් එකම භූමියක් ඇතුලේ. සභාපති පුටුවට නඩු කියනවා. දැන් ඒ යුගයක මාව ඇතුල් කර එක ඒ ස්ථානයේ සිටපු එක් නායකයෙක් ඇතුල් කරගත්තා. මම ඇතුල් කරගෙන රට ඇතුළට එනකොට ඒ නායකයාගේ බලතල අහක් වෙලා උසාවියෙන් අනිත් පැත්තට බලතල ගිහිල්ලා. දැන් මම රට ඇතුළට ආවට මට අස්සම් කරන්න කෙනෙක් නෑ දැන්. දැන් ඔවුන් කියනවා වහාම ඔබ පිටත් වෙන්න ඕන මේ රටෙන්. හේතුව ඔවුන් කැමති නෑ අනිත් පාර්ශවයේ කැමති නෑ මට අස්සම් කරන්න. හේතුව ඔවුන්ගේ විරුද්ධකාරයනේ මාව ගෙනාවේ. දැන් බාධාවක්. අස්සම් කරන්න කැමති නෑ. වහාම යන්න මේ රටෙන් වහාම පිටත් වෙන්න අපි ඔබට අස්සම් කරන්න යන්නේ නෑ. ඒ අතර ඒ ස්ථානයේ හිටපු උපසභාපතිතුමා ඔව් අනර්ග මිනිසෙක්. නමුත් සංවිධානයක් නිසා ඔවුන්ට ඒ ගැන ක්‍රියාත්මක වෙන්න බෑ. ඔහු කිව්වා කරුණා කළ රටෙන් පිට වෙන්න. ලේකම්තුමා මට කතා කරලා කිව්වා මම අපි යන්න ටිකට් එක දෙන්නම් ටික පිට වෙන්න කියලා. මං කිව්වා බෑ යන්නේ නැහැ. උපසභාපතිතුමා කිව්වා ඔබ ඇවිල්ලා තිබෙන්නේ වැරදි පදනමක් උඩ ඔබට කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ මම කිව්වා උන්ට මම ආවේ මගේ නායකයාට කීකරු වෙලා. මෙතන තියෙන තත්ත්වයන් මුකුත් මම දන්නේ නැහැ. ඒ අතර ඒ ස්ථානයේ වෙන විටත් තව ප්‍රශ්නයක් තිබ්බ මට. මාත් එක්ක හිටපු කණ්ඩායමේ යම් අය ගැන ඔවුන් ලොකු අප්‍රසාදයක් පළ කරන තරමට ඒ අයගේ අතීත යම් සාක්ෂියක බාධාවක් තිබුණා. ඔවුන් ඒ අතර මට පේනවාද ඔබ එක්ක ඉන්න මිනිස්සුන්? ඒ අය මේ කාරණා වලට හවුල් වෙච්ච අය. ඒ නිසා ඔවුන්ව අපිට බාර ගන්න බෑ. මං කිව්වා මම ඒවට අදාළ නැහැ. මම අයිතිත් නැහැ. මම ඒවත් දන්නෙත් නැහැ. මගේ නායකයා මාව එව්වා. මම ඇවිල්ලා හිටගත්තා. ඔහු කිව්වා ඔබ හරි. මොකද ඔබ නායකයාට කීකරු ආපු කෙනා. මම කිව්වා ඔහු ලොකු මිනිහෙක්. මම කිව්වා ඔබ කියනවා නම්
මම හරි කියලා. ඔබ කියනවා නම් මම හරි කියලා. හරි මට වචනයක් තියෙනව නේද? ඔව් මට වචනයක් තියෙනවා. ඔහු කියනවා මම හරිලු. මම කිව්වා එක හරි මිනිස්සෙකුට පුළුවන් වැරදි ඉතිහාසයක් වෙනස් කරන්න. එක මිනිස්සෙකුට පුළුවන් බොහෝ අයගේ වැරදි වෙනුවෙන් වැඩ කරලා හරි ස්ථානයට ගොඩනගන්න. ඔහු ඒ වචනයට මුකුත් කිව්වේ නැහැ. මුකුත් කිව්වේ නැහැ. දෙයන්වහන්සේට ප්‍රශංසා වේවා. ඒ වීසා එක වෙනුවෙන් මම බොහෝ දුක් විඳා. අකම නැතුවත් හිටියා. අකම නැතු ඉඳීමේ අත්දැකීම් මට තියෙනවා. මගේ සහෝදරයන් හොර රහසේ මාව පල්ලියට එක්ක යන්නේ. මේ වගේ ලේසි නෑ බේරිලා ඉන්න. මේ කුවෙට් එක ගැනයි මම කතා කරන්නේ. දෙවියන්වහන්සේ බලවත් දේ කෙරුවා. හිතන්න බැරි දෙයක් කෙරුවා. තමා කවුද? තමා පත් කරන ලද දාසයාද? තමා ස්වාමීන් වහන්සේ අනුමත කරපු මිනිසයාද? එහෙනම් තමාට පුළුවන් ඒ ගැන කතා කරන්න. මේ සනේ පාවුල්තුමා ඒ ගැන කතා කරා නිර්භීත වුණා. අයිතිවාසිකම වරප්‍රසාදයේ කතා කරා. ඔවුනේ වරප්‍රසාදය ගැන වෙනුවෙන් සිටගත්තා. ඒ වචන ඉදිරියේ කවුරුත් කතා කරන්න ගියේ නැහැ. මට කියන් ස්වාමීන් වහන්සේ බලවන්තයි. පස්වෙනි කාරණාව තේමු. පාවුල්තුමා යුදෙව් මන්ත්‍රණ සභාව ඉදිරියේ. දැන් ඔහුව ගෙන්නනවා යුදෙව් මන්ත්‍රණ සභාවට. මොකද්ද යුදෙව් මන්ත්‍රණ සභාව කියන්නේ? යුදෙව් මන්ත්‍රණ සභාව කියන්නේ උත්තම පූජකයා ඇතුළු ප්‍රධාන පූජක මණ්ඩලය. යුදෙව් දහමට ප්‍රධානීන්ව සිටපු මණ්ඩලය. ඒ ස්ථානයේ උත්තම පූජකෙක් සිටියා. ඒ උත්තම පූජකයා යටතේ තවත් උසස් පූජකවරුන් ඒ ස්ථානයේ සිටියා. ඔවුන් තමයි ප්‍රධානම යුදෙව් දහමේ නායකයින්. පාවුල්තුමාව ගෙන්නුවා යුදෙව් මන්ත්‍රණ සභාවට. පස්වෙනුව මම මේ කතා කරන්නේ. පාවුල්තුමා උත්තම පූජකයාට ගෞරවය දුන්නා කියලා බයිබලයේ කියනවා. දැන් මේ උත්තම පූජකයා පාවුල්ගේ දර්ශනයට අදාළ නැති කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් 23 වෙනි පරිච්ඡේදයට ඔබ ආපුහම මුල් කොටසේ කතා කරන උත්තම පූජකයාට පාවුල්තුමා ගෞරවය දුන්නෝ ආකාරය. හේතුව පාවුල්ගේ කතාව අහලා දෙවනි පදයේ කියනවා එවිට උත්තම පූජකයා ඔහුගේ කටට ගසන ලෙස සිටියේ උන්ට අනකලේ. ඔවුන් කේන්තියෙන් කතා කරන්නේ. පාවුල්තුමා කතා කරනවා එවිට සුදු කළ බිත්තියක් බඳු නුඹට දෙවියන් වහන්සේ ගසනසේක ව්‍යවස්ථාව ලෙස මා විනිශ්චය කරන්නට ඉඳගෙනම ව්‍යවස්ථාවට විරුද්ධව මට ගසන්ට අන කරන්නෙහිදයි කිව්වේ. ඒ විට මොකද හිටියේ ළඟ සිටින කෙනෙක් මොනවද කිව්වේ? නුඹ දෙවියන් වහන්සේගේ උත්තම පූජකයාට නිඳා කරනවාදයි කිව්වේ. පාවුල්ද සහෝදරයනි ඔහු උත්තම පූජකයා බව නොදැන සිටියේ මක් නිසාද නුඹේ සෙනගගේ අධිපතියෙකු ගැන අගුණ නොකියන්නයි ලියා තිබේයයි කිව්වේ. පාවුල්තුමා කියනවා සහෝදරයනි මම දන්නේ නැහැ ඔහු උත්තම පූජකයා කියන එක. මොකද නුඹේ උත්තමයන්ට අගුණ කියන්න එපා කියලා බයිබලේ ලියා තිබෙනවා. ඒ හින්දා පාවුල්තුමා ඒක ඉල්ලාස් කරගන්නවා. පාවුල්තුමා අනර්ග හැසිරීමක් ඒ සියල්ලන් ඉදිරියේ කෙරුවා. මේ ස්ථානයේ තියෙනවා ඔහු උත්තම පූජකයාට ගෞරවය දුන්න ඒ ස්ථානේ. ඒ වගේම මේ යුදෙව් පූජක අතරේ හිටිය කණ්ඩායම් දෙකක්. පාරිසිවරු සහ සදිසිවරු. මේ එකම යුදෙව් පූජකයෝ. නමුත් පාරිසි සහ සදුසි කියලා කණ්ඩායම් දෙකකට බෙදුණා ඔවුන්ගේ විශ්වාසයන් වල යම් වෙනස්කම් නිසා. උදාහරණයක් පාරිසිවරු සදුසිවරුන් දේව දූතයින්ව පිළිගන්නේ නැහැ. සදුසිවරුන් මලුන්ගෙන් නැගිටීමක් තියනවා කියලා විශ්වාස කරන්නේ නැහැ. මේ ව්‍යවස්ථාව තුලම ගමන් කරන මිනිසුන් තමයි. පාරිසිවරු නම් දේව දූතයින්ව සහ මලුන්ගෙන් නැගිටීම ගැන විශ්වාස කරනවා. දැන් මේ එකම පූජක රැලක් මේ එකම පූජකයෝ නමුත් යම් විශ්වාසයන් මත ඔවුන් බෙදිලා තිබ්බ පාරිසිවරු සහ සදුසිවරුන් ලෙස. පාවුල්තුමා ලස්සන වැඩක් කරනවා. පාවුල්තුමා දැක්ක පාරිසිවරුත් ඉන්නවා සදිසිවරුත් ඉන්නවා. පාවුල්තුමා ගේනවා පොයින්ට් එකක්. පාවුල්තුමා පුදුම මිනිස්සෙක්. පාවුල්තුමා කියනවා හොඳයි නුඹලා ඔච්චර මා ගැන කතා කරනවා මම නුඹලාගෙන් අහනවා මලුන්ගේ නැගිටීම ගැන නුඹලා මොනවද කියන්නේ? සදිසිවරුන් ඇවිස්සුණා. පාරිසිවරුන් ටිකක් කූල් වුණා. සදිසිවරුන් ඇවිස්සුණා. පාවුල්තුමාට ඕන කරේ අවුස්සන්න තමයි. මේ කාරණාව මත්තෙන් පාරිසිවරුන් සිතුවා ආහා මේ මිනිහාගේ එච්චර ලොකු වැරද්දක් නැහැ කියලා. සදිසිවරුන්ට කෝපය ඇවිස්සුණා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට සදිසිවරු සහ පාරිසිවරුන් ඇමිනුණා. ඇමිනිලා පාරිසිවරුයි සදිසිවරුයි අතරේ විශාල ගැටණයක් ඇති වෙන්න පටන් ගත්තා. පාවුල්තුමා ලස්සන ප්‍රඥාවන්තව හැසිරුණු මිනිහෙක්. පාවුල්තුමා ලස්සනට
පෙන්නවා නුඹලා මාව විනිශ්චය කරන්න ඉස්සලා නුඹලාගේ ප්‍රශ්න විසඳගෙන ඉඳපල්ලා කියලා. මම කතා කරන දේට වැරද්ද පටවන්න ඉස්සලා නුඹලා අතර තිබෙන විශ්වාසයන් ගැන ඉස්සලා හදාගනින්නලා කියලා කියනවා. ඔවුන් විශාල කෝලහලයක් ඇති වුණා. ඒ කෝලහලේ ප්‍රතිඵලයක් හැටියට සදුසිවරුන් පාවුල්තුමාව ඉරලා මරන්න තරමට කේන්ති ගියා. බයිබලයේ කියනවා හේවා යම් පාවුල්ව පැහැරගෙන දිව්වා කියලා. බලන්න පාවුල්තුමාගේ ජීවිතය මේ මුළු යුදයටත් ජෙරුසලමටත් සිදු කරපු බලපෑම දැන් මේ සියල්ල සිද්ධ වෙන්න දෙවියන් වහන්සේ ඉඩෑරියා. ඔහුගේ වචනේ අනිත්‍ය අසන පිණිස. මෙන්න අභියෝගමත් චරිතයක්. මුළුමනින්ම පාවුල් වෙන්න උත්සාහ කරන්න එපා. කාටවත් ඒක කරන්න බෑ. නමුත් යමක් අල්ලගන්න. පාවුල්ගේ ජීවිතේ. ඊළඟ කාර්යයට එමු. 6 නේද? 6 වෙනුවට ස්වාමින් වහන්සේ පාවුල්ට පුද්ගලිකව කතා කරා මේ ඔක්කොම මැද්දේ. ස්වාමින් වහන්සේ පාවුල්ට පුද්ගලිකව කතා කරා. 11 වෙනි පදය 23 වෙනි පරිච්ඡේදයේ. ස්වාමීන් වහන්සේ මේ ඔක්කොම මැද්දේ පාවුල් එක්ක හිටපු හැටි බලන්න. එදා රාත්‍රියේ ස්වාමින් වහන්සේ ඔහු ළඟ සිට මේ සිද්ධිය වෙච්ච රාත්‍රියේ ධෛර්යය ඇතුව සිටපන්න. නුඹ විසින් ජෙරුසලමේදී මා ගැන සාක්ෂි දුන් ලෙසම රෝමයේදීත් සාක්ෂි දෙන්න ඕනෑයි කීසේක. ප්‍රධාන පාඩම තමයි මේ ඔක්කොම මැද්දේ ඔහු ස්වාමින් වහන්සේත් එක්ක කතා කළා. මේ ඔක්කොම තුලදී ස්වාමින් වහන්සේට ඔහුත් එක්ක සහභාගීකමක් තිබුණා. මතක තියාගන්න පීඩාව මැද්දේ ස්වාමින් වහන්සේ ඔබට කතා කරන්න ඕන. පීඩාව මැද්දේ ස්වාමින් වහන්සේගේ හඬ ඔබට ඇහෙන්නේ නැත්තම් මතක තියාගන්න මේක ස්වාමින් වහන්සේගෙන් ආපු පීඩාවක්ද නැත්නම් මම ඉල්ලාගත්තු පීඩාවක්ද කියලා. සමහර අය පීඩා ඉල්ල ගන්නවා. මොනවා කරන්න කියලාද? මෝඩ වැඩ කරන්න කියලා. අපි අහනවා සමහර සාක්ෂි. සමහරෙක් පීඩාව ඉල්ලගෙන තිබ්බ මහා බෞද්ධ වැඩසටහනක් ඇතුළේදී ඒක මැද්දට ගිහිල්ලා පත්‍රිකා බෙදලා. ඉතින් මොකද්ද කතන්දරය? අහන්න දෙයක් තියනවද? ඉතින් ගුටි කනවා කියන එක අහන්න දෙයක් තියනවද? නිකන් හිතන්න අපේ වැඩසටහනක් මැද්දේ ඇවිල්ලා බෞද්ධය පත්‍රිකා බෙදුවා අපි බෙදන්න දෙනවද? අපි ස්වාමීන් වහන්සේගේ ප්‍රේමයෙන් කොහොම හරි අයින් කළා දානවා. නමුත් ඔවුන්ට ස්වාමීන් වහන්සේගේ ඒ ප්‍රේමය නෑ. බලන්න පීඩාව මැද්දේ ස්වාමීන් වහන්සේ මාත් එක්ක ඉන්නවද මට කතා කරනවද? අනිවාර්යෙන් කතා කරන්නට ඕන. අනිවාර්යෙන් මාත් එක්ක ඉන්න ඕන. එහෙම මට දැනෙන්නේ නැත්නම් ඒ පීඩාව ස්වාමීන් වහන්සේගෙන් වෙන්න බෑ. ඒක මේ මගෙන් ආපු එකක් වෙන්න පුළුවන්. සමහර අය අද මෝඩ ක්‍රියා කරලා කියනවා මට පීඩාව ආවා මට මේ විදිය බාධා ආවා කියලා. ඊළඟට 7 වෙනි කාරණාවට එමු පාවුල්තුමාගේ තවත් පියවරකට. පාවුල් මරන්ට කුමන්ත්‍රණය සහ තම සහෝදරියගේ පුතාගේ මැදිහත්කාරකමක් ගැන කතා කරනවා. පාවුල මරන්ට කුමන්ත්‍රණය සහ තම සහෝදරියගේ පුතාගේ මැදිහත්කාරකම 23:12 සිට. පහන් වූ කල යුදෙව්වරු සමාගමක් වී පාවුල් මරණතුරු කන්නේවත් බොන්නේවත් නැත කියා දියුරමකින් බැඳුනේය. ලොකු හර්තාල් එකක්. ලොකු කණ්ඩායමක්. පාවුල් මරණකම් කන්නේත් නැහැ බොන්නේත් නැහැ. ඕන් වීදියේ රැස් වෙලා සිටිනවා. මේ කුමන්ත්‍රණය කළා වූ අය 40 දෙනෙකුට වඩා වැඩිව සිටියෝය. ඔහු නායකයේ පූජකයන්ද වැඩිමහල්ලන්ද ළඟට ගොස් පාවුල් මරණතුරු අපි කිසි කෑමක රස නොබලන්ට මහත් දිවිරිල්ලකින් අපම බැඳගතිමු. දැන් මේ කාරණයක් එක්කම තවත් කුමන්ත්‍රණයක් ඕන් කරා. ඒ 15. නුඹලා ඔහුගේ කාරණා ගැන වඩා හරි ලෙස විභාග කරන්නට යනවා වාගේ හෙට නුඹලා ළඟට ඔහු ගෙනෙන ලෙස සභාව සමග අධිපතියාට දන්වාර බලලා ඔහු මෙහාට ලංවන්ට පළමුවෙන් අපි ඔහු මරන්ට සූදානම්ව සිටිමුයි කියෝය. කුමන්ත්‍රණයක්. හෙට නඩුවට ඉල්ලන්න. සාධාරණ විනිශ්චයක් දෙන බව කියන්න. ඔහු විනිශ්චයට එන්නේ ඉස්සලා මගදී අපි ඔහු විනාශ කරන්න යනවා. බලන්න මේ දෙවියන් වහන්සේගේ වැඩේ යෙදුණු මේ මිනිසයා වෙනුවෙන් පීඩාව හිසෝසොපු හැටි. මොකද හේතුව? යක්ෂයා දන්නවා මේ මිනිසයා නිසා මුළු යුරෝපයට සුභාරංචිය ගියා. මේ මිනිසයා තවත් තිබුවොත් මුළු ලෝකයට සුභාරංචිය යනවා. යක්ෂයාට ඕන කරන්නේ මේ මිනිසයා වහක් කරන්න. ඒකයි මේකේ රහස. ඒ නිසා මිනිස්සෙන්ම වියරු කරලා යක්ෂයා පාවිච්චි කරනවා. හිතලා බලන්න. කායින් සහ ආබෙල්ගේ පූජාව ගැන හිතන්න. කායින් ආබෙල්ව මැරුවා. සහෝදරයවයි මැරුවේ. හේතුව ඔහුගේ පූජාව දෙවියන් වහන්සේ පිළිගත්ත නිසා. සහෝදරයින් නැගිටිනවා. තමගේ සහෝදරයාගේ ඇදහිල්ල නිසා ඌව මරන්න.
මිනිස්සෙයින් සිටිනවා. ඔහු යේසුස් වහන්සේ වදාගත්තට පස්සේ ඔහුගේම පවුලේ ඔහුගේම පියා ඔහුව මරන්න හොයනවා. මොකද්ද මේ කාරණාවේ තිබෙන මෙච්චර භයංකරකම? අපි දන්නවා ඒකේ භයංකරකම මොකද්ද කියලා. යේසුස් වහන්සේගේ සාක්ෂිකාරයෙකු වීම ලෝකයට මහා භයානකයි, යක්ෂයාටත් මහා භයානක කාරණයක්. ඒ නිසා මතක තියාගන්න. උන්වහන්සේගේ දරුවෙක් වීම එපමණ තීරණාත්මක කාරණයක් මේ පොළොවට. විශේෂයෙන්ම නිකන් දරුවෙක් වීම නෙවෙයි. සේවකයෙක් වීම, සාක්ෂිකාරයෙක් වීම එපමණ බරපතලයි යක්ෂයාට. මොකද යක්ෂයා දන්නා ඔහුගේ සාක්ෂිය නිසා පොළවේ ඔහුට හිතන්න බැරි මිනිස්සුන්ගේ ජීවිත වෙනස් වෙන්න පුළුවන් කියලා. ඒ නිසා යක්ෂයාට විරුද්ධයි. මම කතා කරේ පවුල්ව මරන්න කුමන්ත්‍රණය. සේනාධිපතිය නැත්තම් හමුදාපතියට මේ දැනුම් දීම කරනු ලැබුවා. කොහොමද මේ දැන්වීම හමුදාපතියට ගියේ? මේ හෝඩුවාව අසන්න ලැබුණා පාවුල්ගේ සහෝදරියගේ පුතා. පාවුල්ගේ සහෝදරියගේ පුතා තමාගේ මාමට ඔවුන් කරන්න යන දේ ගැන ඔහුට අහන්න ලැබුණා රහස්යෙන්. ඔත්තුව හම්බුණා. ඒ මොහොතේදීම මේ තරුණයා ඉක්මනින් පාවුල්ව රැකවල් කරපු හිරගෙදරට ගිහිල්ලා පාවුල්ව මුණ ගැහෙන්න අවසර ඉල්ලනවා. මේ අධිපතියා පාවුල් ගැන හොඳට හිතක් තිබුණා. පාවුල් ඔහුගේ හදවත දිනාගත්තා. පාවුල් ගැන කැක්කුමක් ඔහුට තිබුණා. ඒ නිසා ඌව රැකවල් කරපු මොහොතේ වුණත් ඔහුට නිදහස දුන්නා හිරගෙදර ඇතුලේ නිදහසේ ඉන්න. ඒ නිසාම පාවුල්ගේ සහෝදරියගේ පුතාට අවසර ලැබුණා පාවුල්ව ගිහිල්ලා මුණ ගැහෙන්න හිරගෙදරේ. ඔහු මේ වචනය පාවුල්ට දැන්නුවා හෙට දවසේදී මේකයි වෙන්න යන්නේ. මේකයි කුමන්ත්‍රණය. පාවුල්තුමා ඌව බාර දෙනවා 100කට මුලාදෑනියෙක්. 100කට මුලාදෑනියෙකුට බාර දීලා කියනවා අධිපතියා ළඟට ගෙනියන්න ඔහුට පණිවිඩයක් තියෙනවා අධිපතියාට දන්වන්න. අධිපතියා මේ තරුණයාගේ අතින් අල්ල ගන්නවා. නුඹට මොකද්ද මට කියන්න තියෙන්නේ? ඊළඟට අර ප්ලෑන් එක මේ තරුණයා අධිපතියාට ඉක්මනින් දන්වන්නට යෙදෙනවා. දැන් මෙතන මේ තරුණයා ඊතා නිර්භීත ක්‍රියාවක් කරනවා. මේ තරුණයා ඉදිරිපත් වෙනවා දේවදාසයව රැකගන්න. මේ තරුණයාට අවසර ලැබෙනවා හිරේ ඇතුළට යන්න. මේ තරුණයාට අවසර ලැබෙනවා හමුදාපතියව මුණ ගැහෙන්න. දේවදාසයා වෙනුවෙන් නිර්භීතව ඉදිරිපත් වුණා. දේවදාසයා වෙනුවෙන් හිටගෙන හිටියා. දේවදාසයව ආරක්ෂා කරන්න ඔහු කැපුණයි මොහොතේදී. අලංකාර සිද්ධියක් නොවේද? දෙවියන් වහන්සේට ප්‍රශංසාව වේවා. හමුදාපතියාගෙන නම සඳහන් කරලා තියෙනවා මේ පරිච්ඡේදයේ. ක්ලෝඩියස් ලිසියස්. ක්ලෝඩියස් ලිසියස්. ඒ වගේම හමුදාපතියා වහම තීරණය කරනවා මේ මොහොතේදී පාවුල්ව එතනින් පිටත් කරන්න ආණ්ඩුකාරයා ළඟට. ආණ්ඩුකාරයා ළඟට. කයිසාරියේ සිටි ආණ්ඩුකාරයා. කවුද ආණ්ඩුකාරයා කියන්නේ? රෝමෙන් ඒ රට පාලනය කරන පිණිස පත් කරපු මිනිසයා රජතුමා තමයි ආණ්ඩුකාරයා. රෝමෙන් පත් කරපු ආණ්ඩුකාරයා තමයි ඒ වෙන විට ඒ කයිසාරියේ හිටපු ෆීලික්ස්. ජේසුස් වහන්සේගේ මරණ මොහොතේදී කවුද රෝමෙන් දාලා හිටපු ආණ්ඩුකාරයා? පිලාත්. එතකොට යෙරුසලෙම හිටියේ රජුරුවන්ගේ නම මොකද්ද ජේසුස් වහන්සේ කාලේදී? හෙරෝද්. එතකොට හෙරෝද් කියන්නේ යුදෙව්වෙක්. පිලාත් කියන්නේ රෝමෙක්. මේ යුගය වෙනකොට හෙරෝද් නෙමෙයි හිටියේ අග්‍රිපා. තාම අග්‍රිපා ආවේ නැහැ. අපි අග්‍රිපාගේ තැනට ආවේ නැහැ. නමුත් ආණ්ඩුකාරයාව හිටියේ කවුද රෝමෙන් පත් කරලා? ෆීලික්ස් කියන ආණ්ඩුකාරයා. දැන් මෙතන හිටියා මෙතන දැන් අපි කතා කරන්නේ කවුරු ගැනද? හමුදාපතියා ගැන. අධිපතියා කියලා කතා කරනවා. එයා තමයි හමුදාපතියා. එයාගේ නම ක්ලෝඩියස් ලිසියස්. මම මේ ඉතිහාස පාඩමක් කරන්නේ අහගන්න. දැන් හමුදාපතියා තීරණය කරනවා ඉක්මනට කාලඟට අරින්නද මේ හිරකාරයව ආණ්ඩුකාරයා ළඟට යවන්න. මොකද හමුදාපතියා දැනගත්තා මට මෙතන මේ මිනිහව දරන්න බෑ. මොකද මේ සෙනගක්ව එකතු වෙලා විනාශ කරන්න තත් කරනවා. මට මේ මිනිහව ප්‍රවේශම් කරන්න බෑ. ඔහු තීරණය කරනවා ආණ්ඩුකාරයා ළඟට යවන්න. මොකද ඔහු ළඟ වඩා බලතල තිබෙනවා. ඔහු ළඟට කිට් වෙන්න කාටවත් බෑ. ඒ නිසා ඔහු ආණ්ඩුකාරයා වෙතට ලියුමක් ලියලා ඔහුව පිටත් කරනවා ආණ්ඩුකාරයා ළඟට. 23 කියනවා එවිට ඔහු 100කට මුලාදෑනීන් දෙදෙනෙකුට හඬකසා කයිසාරිය දක්වා යන පිණිස හේවායන් කී දෙනෙක්ද? මේක හිරකාරයෙක්ව ගෙනියන්න හේවායෝ කී දෙනෙක්ද? හේවායෝ 200ක්ද අසරුවෝ 70ක්ද? හෙල්ල දරන්නන් 200ක්ද? රාත්‍රියේ 3 වෙනි පැයට සූදානම් කරපල්ලායයි කීවේය. කී දෙනෙක්ද ඔක්කොම? 200 එකතු කිරීම 70 70 එකතු කිරීම 200.
470ක් එක මිනිස්සෙක්ව කයිසාරියට ගෙනියන්න. ඔබ හිතලා බලන්න මොන තරම් කැරල්ලක් හටගන්න ඇද්ද කියලා. එක මිනිස්සෙක්. මේ මිනිස්සයාගේ නම පාවුල්. දෙයන්හස්සේ කරන ක්‍රියාව බලන්න. මේ මිනිස්සයා මුළු යෙරුසලම හෙලෙව්වා. මුළු පලස්තීනය හෙලෙව්වා. සිරියාව හෙලෙව්වා. යුරෝපය ආසියාව සෙලෙව්වා. බලන්න සුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියා. මිනිස්යාගේ ක්‍රියා සමග සුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියා එකතු වෙලා සිදුවෙච්ච පුදුම බලවත් දේ. සුද්ධාත්මයන් වහන්සේ ක්‍රියා කරන්නත් මිනිස්යා ප්‍රතිචාරය දක්වන්න අවශ්‍යයි. ඒ නිසා මිනිස්යාගේ ක්‍රියාව නැත්තම් දේව දාසයාගේ ක්‍රියාව, දේව දරුවාගේ ක්‍රියාව අත්‍යවශ්‍යයි. දේව දරුවාගේ ක්‍රියාවෙන් දේව දරුවා හිටගත්තාම සූදානම් වෙලා සුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාව ඒ පිට පැමුණාට පස්සේ දේව දරුවෝ ලෝකය සොල්ලනවා. සූදානම් වෙන්න 30 වෙනිදා දවුර සලවන්න. කෑ ගසලා දවුර නගින ඉඳලා කෑ ගාලා හලෙලුයා කියන්න ලෑස්ති වෙන්න. දෙවියන් වහන්සේට ස්තුති වේවා. මේ මිනිස්යාගේ ජීවිතය බලන්න දෙයන්වහන්සේ පාවිච්චි කරපු ආකාරය. දැන් කවුරු ළඟටද පාවුල්තුමා වැරියේ එදා රාත්‍රියේ රහසින් කරුවලෙන් අරිනවා ෆීලික්ස් ළඟට. කයිසාරියට. අපි යමු ඊළඟ පියවරට. 8 වෙනි පියවර. පාවුල් ෆීලික්ස් නඩුකාරයා ඉදිරියේ 24 වෙනි පරිච්ඡේදයේ ඉඳලා. දැන් පාවුල් ෆීලික්ස් ළඟට ගිය වෙලාවේ ඔන්න ජුදේ ඉඳලා ඔන්න යෙරුසලමේ ඉඳලා එනවා උත්තම කට්ටිය. ඇවිල්ලා ෆීලික්ස් ඉදිරියේ ඉඳගෙන පාවුල්ට තියෙන චෝදනා ටික දැන් ඉදිරිපත් කරනවා කයිසාරියට ඇවිල්ලා. ඒක සිද්ධ වුණා ඒ ස්ථානේ. ඔවුන් කතා කියන අති උත්තම වූ ෆීලික්ස් නී කියලා ඔහුගේ ෆීලික්ස් වර්ණනා කරනවා ඉස්සලාම. ඊළඟට පාවුල්තුමාගේ වරද කතා කරනවා. මොකද්ද ඔහුට තිබුච්ච වරද 5 සහ 6. විශේෂයෙන්ම කියනවා මක් නිසාද මේ මිනිස්සයා දුර්ජනෙක් බවද ලෝකයේ සියලු යුදෙව්වරුන් අතරෙහි කැරලිකාරයෙක් බවද. බලන්න මේ පාවුල්තුමාට දාලා තියෙන නම මේ වෙනකොට දුර්ජනෙක් කැරලිකාරයෙක්. ලෝකයේ සියලු යුදෙව්වරුන් අතරෙහි කැරලි උපදවන්නෙක් බවද නාසරියන්ගේ ලබ්ධියේ මූලිකයෙක් බවද. දැන් අපිට තේරෙනවද මුලින්ම සභාවට ආමන්ත්‍රණය කරපු නම දැන් මෙතන තියෙනවා. නාසරියන්ගේ ලබ්ධිය. මුලින්ම ක්‍රිස්තියානිකාරයෝ කියලා සභාවට ඇමතුවේ ආන්තිෝකියේදී බර්නබස්ගේ යුගයේදී. දැන් ඊටත් ප්‍රථමයේ ඉඳලා එන නමක් තමයි නාසරියන්ගේ ලබ්ධිය. නාසරීය මිත්‍යාව කියලා යෝන් හැඳුන්වන්නේ. මොකටද මේ හඳුන්වන්නේ? ක්‍රිස්තු දහමට. මොහු දේවමාලිගාව අපවිත්‍ර කරන්නටත් හැදුවේය. අපි ඔහු අල්ලා ගතිමු. මෙන්න ඔහුට තිබෙන චෝදනා. තව බොහෝ චෝදනා තියෙනවා. දැන් කවුරු ඉදිරියේදී දැන් ඔහු චෝදනා කරන්නේ? පූජකවරුන් ෆීලික්ස් ඉදිරියේ. ආණ්ඩුකාරයා, රෝමෙන් පත්වෙච්ච ආණ්ඩුකාරයා. ඒ අවස්ථාවේදී ඔහු අවසර දෙනවා පාවුල්ට කතා කරන්න. පාවුල්ට පාවුල්ගේ උත්තරය දෙන්න අණ කරනවා. ෆීලික්ස්, පාවුල් නුඹේ අවස්ථාව කතා කරපන්. නිදහසට යමක් තිබෙනවද නුඹට කියන්න. පාවුල් කටාරිනවා. පාවුල්තුමා ඒ කතාවේ සාරාංශය තමයි පාවුල්තුමාගේ පිළිතුරු කතාවේ 24:10 ඉඳලා තියෙනවා. පාවුල් විශේෂයෙන්ම මෙතන මාර්ගය කියන වචනේ පාවිච්චි කරනවා. මාර්ගය කියන වචනේ 14. නමුත් මේක ඔබ ඉදිරියේ ඒත්තු ගතිමි. එනම් ලබ්ධියයි කියා ඔවුන් කියන්නා වූ මාර්ගය ලෙස මම අපේ පියවරුන්ගේ දෙවියන් වහන්සේට සේවය කරමි. ඔවුන් ලබ්ධිය කියලා කියනවා. පෞල්තුමා කියනවා මම ඒකට මාර්ගය කියලා කියනවා. මම ඒ මාර්ගයට තමයි මම සේවය කරන්නේ. මම ඔවුන් කියන ලබ්ධියට තමයි මම සේවය කරන්නේ. ඔව් ඒක බාර ගන්නවා. ඔව් ඒක ඇත්ත. බයිබලේ කියනවා ඔව් ඒ ආකාරයෙන් මේ මාර්ගය ගැන වඩා දේවල් කතා කරන්න පටන් ගත්තා. මොකද හේතුව මේ ෆීලික්ස්ට උනන්දුවක් තිබුණා මේ මාර්ගය ගැන කාරණා දැනගන්න. පාවුල්තුමා එක දැනගෙන සිටියා. ෆීලික්ස් මාර්ගය ගැන මේ ලබ්ධිය ඔවුන් කියන මේ ලබ්ධිය ගැන දැනගන්න ආසාවෙන් සිටියා. ඔබට කිව්වොත් බයිබලේ කියනවා පාවුල්තුමාව රහසින් ඔහු පුද්ගලිකව ගෙන්නගෙන ඔහුගේ භාර්යාව එක්ක ඉඳගෙන පාවුල්තුමාට කියනවා කතා කරන්න අපිට. කියන්න මේ මාර්ගය ගැන. 24 23 විශේෂ පදයක් ඒ අතර තියෙනවා. 24 කියනවා කීප දවසකට පසු ෆීලික්ස් යුදෙව් ස්ත්‍රියෙකු වූ තමාගේ භාර්යාව වන දෘස්සිලා සමග ඇවිත් පාවුල් ගෙන්වා
දෘසිලා ජුදෙව්සියක්. ෆීලික්ස් රෝමානු මිනිස්සෙක්. ඔවුන් ලොකු මිනිස්සෙක්. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ කෙරෙහි ඇත්තා වූ ඇදහිල්ල ගැන ඔහු කතා කරනවා ඇසුවේය. ඔහු ධර්මිෂ්ඨකමද, පමන දන ක්‍රියා කිරීමද, පැමිණෙන්ට යන විනිශ්චය ගැන කතා කරද්දී ෆීලික්ස් බයපත්ව දැනට ඵලයන්. මට ප්‍රස්තාව ලැබුණාම නුඹට අඬගසන් නෙමී කීවේය. පාවුල්තුමාට අවස්ථාව ලැබුණා ෆීලික්ස් ආණ්ඩුකාරයා රෝම ආණ්ඩුකාරයාට සුභාරංචිය කතා කරන්න. ඔහු විශේෂ මේසයකට පාවුල්ව ගෙන්නනවා. ගෙන්නලා භාර්යාව සමග ඉඳගෙන මාර්ගය ගැන අසනවා. නමුත් මොකද්ද සිදු වුනේ? පාවුල්තුමාගේ වචනේ ආලේපය බලන්න. ඔහු පමණ දන ක්‍රියා කිරීම ධර්මිෂ්ඨකම ගැන කතා කළා, විනිශ්චය ගැන කතා කරන්න ගත්ත මොහොතේදී ෆීලික්ස් කියන ඇති පාවුල් ඇති මම නුඹ ආයෙ ගෙන්න ගන්නම්. ඔහු බය වුණා. මගේ සහෝදරිය ස්වාමීන් වහන්සේ ආණ්ඩුකාරයාව හදවත දිය කෙරුවා මේ පාවුල්තුමාගේ වචන පාවිච්චි කරලා. මතක තියාගන්න. ඔබගේ වචන පාවිච්චි කරලා මහා ලොකු දැවැන්තයින්, බලවතුන්, උගතුන්, විශාරදවරුන්, මහාචාර්යවරුන් ගේ හදවත් දිය කරවන්න ස්වාමීන් වහන්සේ ඔබගේ වචන පාවිච්චි කරනවා. විශ්වාස කරන්න ස්වාමීන් වහන්සේට ඒක කරන්න පුළුවන්ද? පුළුවන්. මොකද මේ වචනේ ස්වාමීන් වහන්සේ ඔබට දෙන්නේ. ඔවුන් කතා කරන්නේ ඔවුන්ගේ උගත්කම් වලින්, ඔවුන්ගේ අත්දැකීම් වලින්. අපි කතා කරන්නේ අපේ ආත්මය තුළ ඉන්න සුද්ධාත්මයන් වහන්සේ අපිට දෙන වචන වලින්. ලස්සනයි නේද කාරණේ? ඒ වගේම ඔහුට තව අදහසක් තිබ්බා. පාවුල් නිසා ඔහුට ලොකු කප්පමක් ලැබෙයි කියලාත්. පගාවක්. මොකද පාවුල්ට විරුද්ධව මෙච්චර අය නැගිටින්නේ. පාවුල් කියන්නේ විශාල මිනිසෙක් හැටියට ඔහු දැක්කා. ඒ නිසා ඔහුගේ අනුගාමිකයන් ගැන ඔහු හිතුවා ඔවුන් විශාල සංවිධානයක්. ලොකු කප්පමක් ගන්න පුළුවන් ඔහු නිදහස් කරොත්. ඒ නිසා ඔහු එහෙම එකකුත් බලාපොරොත්තු වුණා. අවුරුදු 2ක් මෙසේ කාලය ගත වුණා. අවුරුදු 2ක් ෆීලික්ස් ළඟ. බයිබලයේ කියනවා ෆීලික්ස් තමුන්ගේ නිලයෙන් අයින් වුණා. ඒ වෙනුවට අලුත් කෙනෙක්ව පත් වුණා. රෝමේන් පෙස්තුස් ඔහුගේ නම. පෙස්තුස් රෝමෙක්. ෆීලික්ස් පාවුල්ව නිදහස් කරන්නේ නැතුව ගියා. ඇයි නිදහස් කරේ නැත්තේ? ඒකටත් හේතුව කියනවා. ජුදෙව්වරුන්ව සතුටු කරන පිණිස ඔව්ව නිදහස් කරන්නේ නැතුව ගියා. යම් ප්‍රශ්න ගැටලු අවුරුදු ගණන් ඇදෙන ඔබ දැකලා තියෙනවද ඔබේ ජීවිතවලත්? දැන් මේ හිර ගෙදර පාවුල්තුමා අවුරුදු 2යි. පාවුල්තුමා කල්පනා කරනවා මොකද්ද මගේ ජීවිතේ දැන් තේරුම? නමුත් දෙයන්සෙට විශාල කාරණයක් තියෙනවා. අවුරුදු 2ක් ඉඳලා තාම නඩුවේ විසඳුන්නේ නැහැ. පාවුල්තුමා හිර ගෙදර. හිතලා බලන්න මේ අවස්ථාවේ. ඔහුට අමාරු නැද්ද? ඔහුට දුක දැනෙන්නේ නැද්ද? ඔහුට වේදනාව දැනෙන්නේ නැද්ද? ඒ විතරක් නෙමෙයි ඔහුට දැනුණා ඔහුට සිටපු නායකයෝ සහ ඔහුට හිටපු සහෝදරයෝ ඔහුම බලන් ආවේ නැහැ කියලාත් ඔහුට දැනුණා. බයිබලේ ලියා තියෙන එක. ඔහුට දැනුණා. ඔක්කොම අල්ල මාව අතහැරලා ගියා. නඩුවේදී මාත් එක්ක කවුරුත් හිටගත්තේ නැහැ කියලා ඔහු දවසක් කතා කරලා කියනවා. තිමතිපති. මෙන්න ඔහු ගිය ගමන. ඊළඟ පියවරට යමු. පාවුල් පෙස්සුස් කියන ආණ්ඩුකාරයා ඉදිරියේ සිට ගත්තා. පෙස්සුස් යෙරුසලමට පැමුණුණා. පෙස්සුස් යෙරුසලමට පැමුණා පස්සේ යෙරුසලමේ සිටපු නිලධාරීන් කියනවා පෙස්සුස්ට පාවුල්ව යෙරුසලමට ගෙන්නා දෙන්න කියලා. පෙස්සුස් කියනවා පාවුල්ව යෙරුසලමට ගෙන්නන්න බෑ නුඹලා කැමති නම් මාත් එක්ක කයිසාරියට ගිහිල්ලා නඩුවහමු. ඔව් නික්මන් වුණා කයිසාරියට ගියා නඩුව අසන්න තීරණය කරා. නමුත් ඒකට උත්තරයක් ඔහුට දෙන්න බැරුව ගියා. පෙස්සුස් තීරණය කරනවා ඒ නඩුවේදී පාවුල්තුමාව යෙරුසලමට යවන්න. පාවුල්තුමා එතනදී විශේෂ ඉල්ලීමක් කරා. මොකක්ද ඉල්ලීම? පාවුල්තුමා කියනවා මට යෙරුසලමට යන්න බෑ. මම එතන ඉඳලානේ ආවේ. පහළ ඉඳලායි මං ඉහළට ආවේ. මෙතනින් ආයේ පහළ උසාවියකට යන්න බෑ. එහෙනම් එතනින් එහාට උසාවියට යන්න තියෙනවා. ආණ්ඩුකාරයාට පස්සේ තිබිච්ච උසාවිය කොහෙද තියෙන්නේ? රෝමේ. පාවුල්තුමා කියනවා මම කයිසර්ගේ විනිශ්ශාසනය ඉල්ලා සිටිනවා. ඔව් ප්‍රබල ඉල්ලීමක් කළේ. ඒක කතා කරනවා 25:10 සහ 12. 25:10 කතා කරලා කියනවා. නමුත් පාවුල් මම කයිසර්ගේ විනිශ්ශාසනය ඉදිරියේ සිටිමි. එවිට පෙස්සුස් 12 වෙනි පදයේ මන්ත්‍රණ සභාව සමග කතා කොට නුඹ කයිසර්ගේ විනිශ්චය ඉල්ලුවේය. කයිසර් ළඟට යන්නේයයි උත්තර දුන්සේක. පෙස්සුස් අවසාන නිගමනය දෙනවා විනිශ්ශාසනයේදී ඔහුව ඊළඟ උසාවියට යවනවා.
පාවුල්තුමාව රෝමයට යවන්න දෙවියන් වහන්සේගේ සලස්මක් තිබ්බ නේද? දෙවියන්වහන්සේ කිව්වා නේද නුඹ රෝමයට යනවා කියලා? මෙන්න දැන් පාවුල්තුමාව රෝමයට අරින්න ලෑස්තිය, ෆ්‍රී ඔෆ් චාර්ජ්, ටිකට් නෑ, අකාම නෑ, ටිකට් නෑ, නැව් ගමන් නෑ, ෆ්ලයිට් මුකුත් නෑ, ටිකට් චාර්ජස් නෑ, නිකන් ගෙනියන්නේ. ඇයි හේතුව? හිරකාරයෙක්. බලන්න පීඩාව බලන්න මෙපමණ කාරණයක්. පෙස්සුස්ගේ නඩු ආසනයේ සිදුවෙච්ච කාරණේ. මේ අතරේදී පාවුල් අග්‍රිපා රජු ඉදිරියට ගෙනාවා. දැන් තාම ඉන්නේ කොහෙද? කයිසාරියේ. තාම රෝමයට ඇරියේ නැහැ. මම ලොකු අධ්‍යයනයක් ඔබත් එක්ක අද දැන් බෙදාගත්තේ. ලොකු අධ්‍යයනයකට ආවේ. මොකද හේතුව මට ඕන ඔබ මේවා ඉගෙන ගන්න. හේතුව අපි ඉගෙනගත්ත ප්‍රමාණයට අපි මේ අභියෝගය ලැබලා ස්වාමීන් වහන්සේ ඉදිරියේ බලවත් මිනිස්සු ඉන්නවා. මොකද අපිට අපේ ජීවිතයේ හොඳ මුල් ලැබපු දරුණු ගහක් කරගන්න ඕන. සමහර අයගේ මුල් දරුණු නෑ. හුලඟ ආපු හැටියේ වැටෙනවා, ආයෙත් කට්ටිය කෙලින් කරලා කරුවක් ගහනවා. ආයෙ ඊළඟ හොරේට මේ පැත්තට වැටෙනවා, තව ආයෙ කෙලින් කරලා මේ පැත්තෙන් කරුවක් ගහනවා. හැමදාම මුක්කු ගහපු ආත්මික ජීවිත ගෙවන්නේ. අපිට එහෙම බෑනේ. අපි ශක්තිමත් වෙන්න ඕන. බයිබලේ මොනවද කියන්නේ? ධර්මිෂ්ඨයා ගැන කතා කරනවා. ඔව් තහල වෘක්ෂයක් වගේ වැඩෙනවා. ලෙබනන් කීරි ගහක් මෙන් ඔව් ශක්තිමත්. ඔබත් ලෙබනන් වල ඉන්න ඇදිලි වතුන් කීරි ගහක් වගේ වෙන්න ඕන. ලෙබනන් වල ඉන්න ඇදිලි වතුන් කිහිරි ගස් වැටෙන්නේ නැහැ. වැටෙනවද? වැටෙන්නේ නැහැ කිහිරි ගස්. මේ අතරේදී පෙස්තුස්ව මුණ ගැහෙන්න ආවා යෙරුසලමේ හිටපු ජුදෙව්වරුන්ගේ රජු. හෙරෝද්ගේ පවුලෙන් එන රජු. එයාගේ නම අග්‍රිපා. හෙරෝද් කෙනෙක්. හෙරෝද්ගේ පවුලේ. හෙරෝද්ගේ වාසගමින් එන කෙනා. අග්‍රිපා එනවා කොහෙටද? කයිසාරියට ආණ්ඩුකාරයාට සුබ පතන්න. ආණ්ඩුකාරයා පත් වෙලා හිටියේ රෝමෙන්. ඒ නිසා යෙරුසලමේ රජතුමත් ආණ්ඩුකාරයාට යටයි. හේතුව ආණ්ඩුකාරයා පත් වුණේ රෝමෙන් නිසා. මේ යෙරුසලමේ රජතුමා එනවා අග්‍රිපා ආණ්ඩුකාරයාට සුබ පතන්න කොහෙටද? කයිසාරියට එනවා. පෙස්තුස් මුණ ගැහෙනවා. පෙස්තුස් ඒ වෙලාවේදී අග්‍රිපා රජතුමාට කියනවා අපිට ප්‍රශ්නයක් තියෙනවා. යුදෙන් ආපු නැත්නම් යෙරුසලමෙන් ගෙනපු හිරකාරයෙක් ඉන්නවා. මට මිනිහා ගැන කිසි චෝදනාවක් නැහැ. හැබැයි මේ මිනිස්සුන් ගේන චෝදනාත් එක්ක මට දෙන්න උත්තරයකුත් නැහැ. ඔහු දැන් කායිසර්ගේ විනිශ්චාසනයේ ඉල්ලලා තිබෙනවා. දැන් මං කායිසර්ට ලියුමක් අරින්න තියෙනවා. මම දන්නේ මොනවා ලියලා අරින්නද කියලා. ඒ නිසා නුඹ මට උපකාර කරපන්. මේ මිනිස්යාව විනිශ්චය කරලා මට යමක් ලියලා අරින්න කායිසර්ට. ඔහු කැමති වෙනවා යෙරුසලමෙන් ආපු මේ අග්‍රිපා රජුව ඉදිරියට ඔහුව ගේන්න. අග්‍රිපා රජුව කැමති වෙනවා මේ නඩුවට පෙනී සිටින්න. චෝදනාවක් ලබන්න. 25 වෙනි පරිච්ඡේදයේ 25 26 මොනවද කියන්නේ? 25 26 කියනවා. නමුත් මරණයට සුදුසු කිසිවක් ඔහු නොකළ බව මට පෙනුනේ. ඇරත් මොහුම අධිරාජතුමාගේ විනිශ්චය ඉල්ලූ බැවින් ඔහු යවන්ට නියම කළමි. ඔහු ගැන මාගේ ස්වාමියාට ලියා ඇරීමට සන්තක වූ යමක් මට නැත. එබැවින් මේ විභාගය කලායින් පසු ලියා ඇරීමට යමක් මට ලැබෙන පිණිස නුඹලා ඉදිරියට ප්‍රධාන කොට අග්‍රිපා රජුරුවනි ඔබ ඉදිරියට ඔහු ගෙනාවෙමි. ඔහුට තිබිච්ච අදහස ඔබට තේරුණා නේද? ඊළඟට අග්‍රිපා රජතුමා ළඟට එනවා. චෝදනාව ලබනවා. ඊළඟට පාවුල්තුමා අග්‍රිපා රජු ඉදිරියේ කළ කතාව 26 ඉඳලා පටන් ගන්නවා. බලන්න ඔහුට තිබිච්ච අවස්ථා, සුභාරංචිය කතා කරන්න ලැබුණු අවස්ථා, මේ සෑම දෙයක්ම පාවුල්තුමාට අග්‍රිපාට කතා කරන්න හරි ලේසි. ඇයි හේතුව? අග්‍රිපා ජුදෙව්වෙක්. අග්‍රිපා ව්‍යවස්ථාව ගැන හොඳ කාරව විශ්වවිද්‍යාලවල හිපවා අධ්‍යයනය කරපු මිනිසෙක්. ඒ නිසා ඔහුට පැහැදිලි ලෙස කතා කරන්න පුළුවන්. ඉස්ලාම ඔහු තමා භක්තිවන්ත යුදෙව්වෙක්ව තමා විශ්වාසවන්තව ගමන් කරපු හැටි ඔහු සනාථ කරනවා. ඊළඟට යේසුස් වහන්සේව ඔහුට මුණ ගැසිච්ච හැටි ඔහු කතා කරනවා. ඒ වගේම ඔහු විශේෂයෙන්ම මෙතන කතා කරනවා පරණ ගිවිසුමේ ලියා තිබෙන අනාගත වාක්‍ය. අග්‍රිපා රජුව දන්න හොඳ ආකාරව පරණ ගිවිසුමේ එන්න ඉන්න ගැලවුම්කාරයාගෙන අනාගත වාක්‍ය දහස් ගණන් ලියා තිබෙනවා කියලා. අග්‍රිපාට පෙන්නනවා පරණ ගිවිසුමේ දෙවියන් වහන්සේ දීලා තිබෙන අනාගත වාක්‍ය සම්බන්ධව තමයි මම මේ ජෝලිතව සිටින්නේ. ඒ වෙනුවෙන් තමයි මම මේ සේවය කරන්න කියලා ඔහු දැනුම් දුන්නා. ඊළඟට ඔහු කතා කරනවා ක්‍රිස්තුස් යේසුස් වහන්සේට විරුද්ධව ඔහු කරපු පීඩා. ඒ වගේම ඔහු නැවතත් කතා කරනවා දමස්කයට ගිය අනර්ග සාක්ෂිය. ඔහු ලැබපු සාක්ෂිය ගැන ඔහු විශේෂයෙන්ම කතා කරනවා. අන්‍ය ජාතීන්ගේ ගැලවීම පිණිස තමාව කැඳවූ බව, යේසුස් වහන්සේ තමාට වචනයක් දුන්නු බව ඔහු කතා කරලා කියනවා.
ඔහු කියනවා යුදෙව්වරුන්ගේ බලාපොරොත්තුව ගැනම තමයි මම සේවය කරන්නේ. ඔහු කියනවා යුදෙව්වරුන්ගේ බලාපොරොත්තුව පොළොවට පැමිණුණා. ඔහු ඔප්පු කරනවා යුදෙව්වරුන්ගේ බලාපොරොත්තු වුණ ක්‍රිස්තුස් වහන්සේ යේසුස් වහන්සේ. ඒ ආලෝකයේ යේසුස් වහන්සේ දැන් ආවා. අපි උන්වහන්සේව අදාහ ගන්නට ඕන කියලා ඔහු ඉඳන් කියනවා. ඔබ දන්නවද ඔහු අග්‍රිපාට කරපු බලපෑම කොච්චර බලවත්ද කියලා? මොකක්ද උනේ? පාවුල්තුමා අග්‍රිපාගෙන් ප්‍රශ්නයක් අහනවා. පාවුල්තුමා අග්‍රිපාගෙන් ප්‍රශ්නයක් අහනවා 26-27. අග්‍රිපා රජුණෙනි ඔබ අනාගත වක්තෘවරුන් විශ්වාස කරන්නේහිද? ඔහුම උත්තරයක් දෙනවා. විශ්වාස කරන බව මම දනිමි. ඇයි හේතුව? අග්‍රිපා රජුණු යුදෙව්වෙක්. ඔහු ව්‍යවස්ථාව විශ්වාස කරනවා. ව්‍යවස්ථාව හොඳාකාරවම දන්නවා. එවිට අග්‍රිපා රජුව කතා කරලා කියනවා. මොනවද කියන්නේ? වැඩි පෙළඹවීමක් නැතුව නුඹ මා ක්‍රිස්තියානිකාරයෙක් කරන්නට සිතනවාදයි පාවුල්ට කිව්වේ. පාවුල් නුඹ හිතන් ඉන්නේ දැන් ලේසියෙම මාවත් ක්‍රිස්තියානිකාරයෙක් කරන්න නේද? පාවුල් ලස්සන උත්තරයක් දෙනවා. පාවුල් කතා කොට ඔබ පමණක් නොව රජුරණි ඔබ විතරක් නෙවෙයි අද මගේ වචන අසන සියල්ලන්ද වැඩියෙන් හෝ අඩුවෙන් හෝ මේ බැඳුම් හැර මා වාගේ වෙන ලෙස දෙවියන් වහන්සේට යාඥා කරමි කීවේය. හලෙලූයා. මෙන්න පාවුල්තුමා අග්‍රිපා රජුරුවන්ගේ ඉදිරියේ කරපු කතාව මොන බලපෑමක්ද? ඔබට තේරුණාද ඔහුගේ නඩු ආසනේ ඔහුගේ නඩුවේ මෙච්චර ඇදෙන එකේ හේතුව මොනවද කියලා? ස්වාමීන් වහන්සේට මේ හැම පියවරක්ම ස්වාමීන් වහන්සේ දාලා තියෙනවා. ඔබේ ජීවිතේ කාරණා ඇදෙන කොටත් මතක තියාගන්න. ඔබ ස්වාමීන් වහන්සේත් එක්ක හරිව හිට ගන්න ස්වාමීන් වහන්සේගේ මිනිස්සයා නම් ස්වාමීන් වහන්සේට හැම දෙයක් ගැනම හේතුවක් තියෙනවා. ඔබ දන්නවද? අග්‍රිපා රජුරවන්ටත් බැරුව ගියා පාවුල්ගේ රෝම ගමන වෙනස් කරන්න. දෙවනාසගේ තීන්දුව කාටවත් වෙනස් කරන්න බෑ. මොකද අග්‍රිපා රජුරවන්ම කියන පස්සුව මේ මිනිස්සයව මට නිකම්ම නිදහස් කරලා අරින්න තිබුණා. දැන් මේ අග්‍රිපා රජුරවන් මේ ව්‍යවස්ථාව ගැන දන්න යෙරුසලමේ රජතුමා. අග්‍රිපා කියනවා මේ ආණ්ඩුකාරයා වූ පෙස්තුස් මට මේ මිනිස්සයව නිදහස් කරන්න තිබ්බා. හැබැයි මට දැන් කරන්න විදිහක් නැහැ. ඔහුව තීන්දුව වෙලා ඉවරයි. රෝමේ කායිසර්ගේ නඩු ආසනයට යවන්න. තීන්දුව වෙලා ඉවරයි. එහෙනම් මට මේක වෙනස් කරන්න බෑ. යුදේ හිටපු රජුටවත් වෙනස් කරන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. පාවුල්ගේ රෝම ගමන. දෙවියන් වහන්සේ ඒක මුද්‍රා කරලා උන්වහන්සේ තීන්දුව ගල් කෙරුවා. මොකද හේතුව? දෙවියන් වහන්සේට සලස්මත් තිබ්බ පාවුල් රෝමයට යවන්න. පාවුල් රෝමයට පිටත් කරන්න තීරණය වුණා. වසර 2කට වැඩි කාලයක් පාවුල්තුමා මේ නඩු තීන්දුවත් එක්ක ගමන් කිරීමේ ප්‍රතිඵලය මොකක්ද? පූජකයන්, නායකයන්, අධිපතීන්, හමුදා සොල්දාදුවන්, 100කට මුලා දෑනින්, හමුදාපති, ඒ වගේම රෝම ආණ්ඩුකාරයා හෙරෝද් ඇතුළු මුළු මිනිස්සෙයින් සුභාරංචි ඇසුවා. අග්‍රිපා රජුරවන්ටත් යමක් බලපෑමක් ඇති කරපු මේ ආලේපලත් වචන අනිත් මිනිස්සෙන්ට මොනවක් නොෙන් දැද්ද කියලා ඔබට හිතන්න බැරිද? පාවුල් විශාල අමාරු ගමනක් එක්ක ගියේ. මේවා ලේසි උනේ නැහැ. පාවුල්තුමාට දැනිච්ච දේ බලන්න. පාවුල්තුමාත් මිනිස්සෙක්. 2 තිමොති 4:16. මම ඔබට කිව්වනේ කලින්. ඔහුට දැනිච්ච දේ. මාගේ පළමුවෙනි උත්තර දීමේදී කිසිවෙක් මා සමග නොසිට සියල්ලෝ මා හැර ගියෝය. ඒක ඔවුන්ගේ ගණනට තබන්ට නොයදේවා. මොකද්ද මාගේ පළවෙනි උත්තර දීම කියන්නේ? සමහර එකට ඔබ මේක කියවලා ඇති ඔබට තේරුම් ගන්න නැතුව ඇති මොකද්ද මේ පාගේ පළවෙනි උත්තර දීමේදී කියලා. මේ ඔහුගේ පළවෙනි නඩුව. ඔහුගේ පළවෙනි නඩුව ගැනයි ඔහු කතා කරන්නේ. මගේ පළවෙනි උත්තර දීමේදී, මගේ පළවෙනි නඩුවේදී ඔහු කියනවා මා සමග සිටපු මගේ සහෝදර ඇදිලිවතුන් මාව අතහැරලා ගියා. මට එයයි හිටියේ නෑ. මම තනි වුණා එතන. සමහරට ඔබටත් දැනි ඔබ පීඩාවෙන් යන වෙලාවේදී ඔක්කොම ඔබව තනි කරලා අතහැරලා ගිහිල්ලා පැත්තකට වෙලා පාවුල්තුමාටත් ඒකම දැනුණා. මේ ඔක්කොම මැද්දේ පාවුල්තුමා ස්වාමීන් වහන්සේ කැඳවූ ගමන වැඩිය සම්පූර්ණ කරා. ඔබට තේරෙනවද? දෙවියන් වහන්සේ බලන්න පාවුල්තුමාව අරගෙන ගියපු ගමන, පාවුල්තුමාගේ නඩුව සම්බන්ධව අපිට වචනේ තිබෙන සත්‍යතාවයන්හි ආලේපය බලන්න. ඒකෙන් යමක් අද අපේ ජීවිතයට ඇතුළත් කරගනිමු.